network layer එකයි transport layer එකයි session layer එකයි. හරි. ඔය කියන්නේ එහෙනම් මට කවුද රශිනිම කියන්න මොකක්ද මේ සෙෂන් ලේයර එක කියන්න මේක සර් මේ යෙදුම් අතර තියෙන සම්බන්ධතාවය ඇති කරන්නයි කළමනාකරණය කරන්නයි තමයි මේ කළමනාකරණය කළා අවසන් කරන්නයි තමයි මේ ස්තරය කරන්නේ. ඔව් ඉතින් දත්ත සම්ප්‍රේෂණය කරන එක ඒකපතද ද්විපදද කියලා තීරණය කරනවා. ඒ වගේම මේ ස්තරේ මොකක්ද අර දත්ත සමමුහූර්තකරණය මොකක් සිංක්‍රනයිසේෂන් සමමුහූර්ත කරණය ඔය සමහර ඒ වචන කියන්න ගියාම දිවෙම උලුක්ක වෙනවා ගණන් ගන්න එපා ටිකක් ප්‍රැක්ටිස් කරගන්න විභාගයට එනකන් විතරක් හරි ඊට පස්සේ නම් සිංක්‍රනයිසේෂන් නැත්තම් ගැටලුවක් නම් මේක ලියන එක සිංක්‍රනයිසේෂන් කියලා ලිව්වත් කමක් නැහැ හරිද මේ ස්තරයේදී මේ අර සම්ප්‍රේෂණ පිරික්සුම් ස්ථාන මේ පවතිනවා. ඒකෙදී දත්ත සම්ප්‍රේෂණයේ කිසියම් දෝෂයක් ඇති වුනහම ඒක ආයෙ නිවැරදි කරලා මේ සම්ප්‍රේෂණය කරන එක කරනවා. හරි right very good මට කියන්නකෝ එතකොට ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එක ගැන කියන්න කවුද අපිට කියමු බලන්න ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එක ගැන දයාන් කියමු බලන්න මුග දවසකින් අපි ටිකක් කතා කරේ නෑ දයාන් බැලුවේ නෑ සර් බැලුවේ නෑ සර් දයන්ට බලන්න වෙලාවක් කියලා නැහැ හැබැයි දයන් පුතේ මේ දයන් බලාගන්න වැඩේ මොකද විභාගයේදී ඕවා රෙඩි කරලා තියාගන්න අපි දන්නේ නැහැ කවද කොහොම තියේද කියලා නමුත් අපේ පැත්තෙන් ලෑස්තිලා ඉමු එතකොට කවුද මේ දයන්ගේ චැලෙන්ජ් එක ගන්න ඊළඟට බලමු මං හිතන කෙනා ගනීද කියලා හලෝ මේ ප්‍රවාහන ස්තරයෙන් ට්‍රාන්ස්පෝර්ට් දෙකකින් කරන්න මේ ගැන අදාළ වාගේ ගැන දත්ත යවන්නගේ ඉඳලා ඒ එදුම් වැඩසටහනේද සම්පූර්ණ පණිවිඩය ගිහිල්ලා භාරතීය ගමනාන්තය දක්වා ගිහිල්ලා භාරදීමේ දේ තමයි වෙන්නේ. එතකොට මේකේ කලින් ඒ කියන්නේ කලින් තිබුණේ අර data packets මේකෙදී ඒ ඔක්කොම ඒ කියන්නේ data segments විදියට තමයි ලබා දෙන්නේ මේ ගමනාන්තයට යද්දි. එතකොට මුලින් data කොටස් වශයෙන් ගිහිල්ලා ඒ කියන්නේ යවලා පස්සුව ලබන්නාට එනකොට ඒ segments ඔක්කොම තොරතුරු ලැබෙනවා. ඒකෙන් නියමාවලි දෙකකට අනුව මේක සිද්ධ වෙනවා TCP කියලා UDP කියලා. ඒකේ TCP කියන එකේදී වෙන්නේ අන්තර්ජාලය සඳහා තමයි අන්තර්ජාලය හා තමයි සංවේදනය කරලා තමයි මේ ඒක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ ඒක වෙන්නේ කියන්නේ අර ඒ කියන්නේ පිළිවෙලක් නැතුව ඒ කියන්නේ කොටස් වශයෙන් ගන්න මුලින් ඒ කියන්නේ එක එක මාර්ග ඔස්සේ ගිහින් තමයි අන්තිමේදී අවසානයේදී ලබන්නාට ලැබෙද්දි ඒ ඔක්කොම එකට එකතු වෙලා තමයි පිළිවෙලකට දත්ත සකස් තමයි ලැබෙන්නේ. ඊට පස්සේ UDP එකේ වෙන්නේ ඒ ක්‍රියාදාමය වුණා. අන්තිම ටික ගියා. කමන්නේ. අන්ත ඒකේ
අන්තිම ටික පොඩ්ඩක් අවුල් ගියා කියන්නේ ඔයාගේ සිග්නල් ප්‍රශ්න නිසා. හැබැයි උත්තරේ හරි කියලා මම බාර ගන්නවා. මම දන්නවා ඒක හරි කියලා. හැබැයි මං කිව්වනේ මං හිතපු කෙනා මං ඒක කිව්වා මම බලනවා මං හිතපු කෙනා චැලෙන්ජ් එක බාර ගන්නේද කියලා. ඒක හරියටම සිද්ධ වුණා. ඈ මං හරියට හිතපු කෙනා චැලෙන්ජ් එක බාර ගත්තා. කොහොමද? හරි. දැන් අපි තව ලේයර්ස් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. මොකක්ද ඒ? එකක් තමයි සමපර්ණ ස්තරය. ඒ කියන්නේ මොකද්ද? ප්‍රසන්ටේෂන් ලේයර් එක. ප්‍රසන්ටේෂන් ලේයර් එක. ප්‍රසන්ටේෂන් කියලා කියන්නේ මොකක්ද? ප්‍රසන්ටේෂන් කියලා අපි සිංහලෙන් කියන්නේ ඉදිරිපත් කිරීම. ඔව්. ඉදිරිපත් කරන ස්තරය. මොනවද මේ ඉදිරිපත් කරන්නේ? මොනවද ඉදිරිපත් කරන්නේ? මේ සෙෂන් ලේයර් එක ප්‍රසන්ටේෂන් ලේයර් එකේ ඉතින් දිලුම් ගියා. හැමදාම වෙනව දරුවට ඕක. මේ ප්‍රසන්ටේෂන් ලේයර් එකේදී සිදුවෙන්නේ මොකද්ද? නිතරම දැන් එයාගේ ඉඳන් ඊළඟට තියෙන ඉහළ ස්තරයට අදාළ පණිවිඩය අපි මොකක් හරි පණිවිඩයක් හරි තොරතුරක් හරිනේ මේ ඉදිරිපත් කිරීම සිද්ධ වෙන්නේ. අන්නේ පණිවිඩය හරි තොරතුර හරි මේ ඉදිරිපත් කරන එක හරියට සර්ටිෆයි කිරීමක් කරන්නේ. මේ ඉදිරිපත් කිරීම සර්ටිෆයි කිරීමක් කරන්නේ. ඒ කියන්නේ සහතික කරනලා දෙකන හරියටම හරි ඉදිරිපත් කිරීමක් කරනවා. හරිද? ඒ ඉදිරිපත් කරද්දී ඒ ස්තරයට දත්ත යවන්න කලින් මෙයා මොකද කරන්නේ? දත්ත ටික පරිවර්තනය කරනවා. ඊළඟට මේ ටිකක් අමුතු වචන ටිකක් කියවෙනවා. গুপ্তකේතනය සහ කම්ප්‍රෙෂන් කරන එක කරනවා. කම්ප්‍රෙස් කරනවා. গুপ্তකේතනය දන්නවද? গুপ্তකේතනය කියන්නේ මොකක්ද දන්නවද? පරිවර්තනය කියන එක දන්නවනේ. গুপ্তකේතනය කියන්නේ මොකක්ද? අහලා තියෙනවද? එන්ක්‍රිප්ට් කරනවා කියලා. ඩේටා එන්ක්‍රිප්ට් කරනවා කියලා. ඩේටා එන්ක්‍රිප්ට් කරනවා කියන එක අහලා තියෙනවද? දැන් අපි යන ඩේටා අපි කොහෙට හරි යවන ඩේටා එකක්. ඕකේ තියෙන විදියටම ඩේටා එක ගියොත් අපි හිතමු බිට්ස් වලින් යනවා කියලා. ඒ බිට්ස් වලින් උනත් තියෙන විදියටම බිට් ඒ කියන්නේ අපි හිතමු අපි අපි හිතමු නමක් අපි හිතමු කසුනේ කාවින්දි කියන නම අපි එක සිස්ටම් එකකින් නම් තවත් සිස්ටම් එකකට යවනවා. මේක යනකොට ඒ ලේයර්ස් වල මාරු වෙලා ඔක්කොම වෙලා බිට් පැටර්න් එකටනේ යන්නේ. හරිද? බිට් පැටර්න් එක යන්නේ. බිට් පැටර්න් එක යනකොට එවාගේ ඒ නම බිට් වලට අපි හැදෙනවා. බිට්ස් වලට හැදිලා යන්නේ. නමුත් කෙනෙකුට මේක හැක් කරොත් ඒ බිට්ස් ටික අරගෙන එයාට අපේ පැත්තේ භාෂාවට ඒක හදාගන්න පුළුවන්. නමුත් මේ මෙතන මේ මොනවාද ප්‍රසන්ටේෂන් ලේයර් එකේදී වෙන්නේ? අපි යවන දත්ත ටික පරිවර්තනය වෙනවා කෙනෙකුට අඳුරගන්න බැරි ෆෝමැට් එකකට. එන්ක්‍රිප්ට් වෙනවා. ඒකට භාවිතා කරනවා ASCII එතකොට දැනට තියෙනවා ASCII EBCDIC කියලා ඔය යුනිකෝඩ්. ඔන්න යුනිකෝඩ් වලින් අපි මේක එන්ක්‍රිප්ට් කරනවා. එන්ක්‍රිප්ට් කරාට පස්සේ මේක අඳුරගන්න බෑ මොනවද මේ යන්නේ කියලා. නිකන් මේ මොන හරි ඉලක්කම් කැලි ටිකක් එතකොට සිම්බල්ස් ටිකක් අකුරු ටිකක් තමයි පේන්න තියෙන්නේ. ඒ ටික තමයි බිට්ස් වලින් යන්නේ. හරිද? බිට්ස් වලින් ඒ ටික ගිහිල්ලා අදාළ ලබා ගන්නගේ අන්තයට එන ආවට පස්සේ ආපහු මේ ලේයර් එකේදී අරක කන්වර්ට් වෙනවා
ඔරිජිනලි අපිට බලන්න පුළුවන් ලේයර් එකට. බලන්න පුළුවන් විදියට. ඒ කියන්නේ ඩික්‍රිප්ට් වෙනවා. පරිවර්තන වීමක් සිද්ධ වෙනවා. ඩික්‍රිප්ට් වෙනවා. බලන්න බැරි භාෂාවකට පරිවර්තනය වෙලා තමයි යන්නේ. මේ ලේයර් එකේදී කරනවා ඒක. බලන්න බැරි භාෂාවකට පරිවර්තනය කරලා යන්නේ. එතකොට පණිවිඩය දන්නේ නැහැ මොකද්ද මේ යන්නේ. දැන් කසුනිකාවෙන්ද කියන නම නිකම්ම බිට්ස් වලින් ගියොත් අපි හිතමු 10011110000 ඔය විදිහට දිගට හැදිලා ගියා නම් ඒක කෙනෙකුට හැක් කරොත් එතකොට බලන්න පුළුවන් මොකද්ද මේ යවන්නේ කියන එක. ඔය සරල උදාහරණයක් මම ගත්තා. හැබැයි අපි ඔය කසුනිකාවෙන්ද කියන එක බිට් පැටර්න් එක හරහා දැන් කසුනිකාවෙන්ද කියන එක අපි ASCII වලට කන්වර්ට් කරා. එතකොට නිකන් වෙනම ඉලක්කම් ටිකක්. එතන ඉලක්කමක්. එතකොට සිම්බල් එකක්. ආය අකුරක් කොහොම යන්නේ. අන්න ඒ ටික තමයි බිට් වලට කන්වර්ට් වෙන්නේ. කන්වර්ට් වෙලා යන්නේ. එතකොට කෙනෙක් මේක හැක් කරොත් එයා බිට් පැටර්න් එක මාරු කරොත් එයාට දකින්න ලැබෙන්නේ අර ASCII ටිකක්. මේ ලේයර් එකේදී අපි ප්‍රසන්ට් කරද්දී ප්‍රසන්ට් කරනවා කියන්නේ දැන් මෙතනින් එහාට ප්‍රසන්ට් කරන්නේ කාටද ඇප්ලිකේෂන් ලේයර් එකට. ඇප්ලිකේෂන් ලේයර් එකේදී කරන්නේ මොකද්ද? ඇප්ලිකේෂන් ලේයර් එක කියන්නේ යෙදුම් ස්තරය. එතෙන්දි තියෙන්නේ යූසර්ට බලන්න පුළුවන් වෙන විදිය. යෙදුම් ස්තරය කියලා කියන්නේ යූසර්ට මේක ඒ කියන්නේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඉන්ටර්ෆේස් එක තියෙනවා. අන්න යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඉන්ටර්ෆේස් එකට එනකොට GUI එකකට එනකොට අර කන්වර්ට් වෙලා තිච්ච ෆෝමැට් එක වෙනස් වෙලා අපිට බලන්න පුළුවන් ගානට මේ ලේයර් එකේදී අරගන්න. මේ ලේයර් එකේදී තමයි ඒක බලන්න බැරි ගානට කන්වර්ට් කරන්නේත් මේ ලේයර් එකේ තමයි බලන්න පුළුවන් විදිහට කන්වර්ට් කරන්නේ. මේ ends දෙකේ. තව දෙයක් කරනවා. දැන් වීඩියෝ ෆයිල් එකක් එහෙම නා වීඩියෝ ෆයිල් එකක් වොයිස් ෆයිල් එකක් එහෙම යවනවනම් ඒතර මේකේ නිතරම වීඩියෝ ෆයිල් එක ඒ කියන්නේ බහුමාධ්‍ය ගොනුවක් ඒකේ බර වැඩි ඉන්නේ නිතරම ඒක ඔය ප්‍රැක්ටිකලි දන්නවා. ඒතර මේ බර වැඩි එකක් යවනකොට ටිකක් ජාලේ ස්ලෝ වීමක් වේගය අඩු වීමක් එහෙම වෙන්න පුළුවන්. බරයි වේට්. ඒතර මෙතෙන්දි මොකද්ද කරන්නේ? කම්ප්‍රෙෂන් කියලා කියන්නේ කම්ප්‍රෙස් කරනවා. කම්ප්‍රෙස් කරනවා කියලා කියන්නේ මේකේ බිට් ප්‍රමාණය අඩු කරලා යවන්නේ. බිට් 16ක් තියෙනනම් බිට් 8කට අඩු කරලා යවනවා. හැබැයි එහෙට ගියාට පස්සේ මේක අපි ලබා ගන්න වෙලාවේදී අර නියම බිට් ගානේ ලබා ගන්න. යවන්නේ අඩු කරලා කම්ප්‍රෙස් කරලා. ඔයගොල්ලෝ උදාහරණ තියෙනවානේ සිප් කරලා යවන්නේ. දැන් අපි දැකපු දෙයක්. අපි දැකලා තියෙනවා අපි සාමාන්‍යයෙන් මොන හරි දෙයක් යවනකොට අපි සිප් කරලා මැනුවලි සිප් කරලා යවනවානේ. නමුත් මෙතන මේ ලේයර් එකේදී මෙහෙම එකක් යනකොට මේ ලේයර් එකේදී මොකද්ද වෙන්නේ? මේ ලේයර් එක විසින් මේක සිප් කරලා තමයි යවන්නේ. යවලා ඊට පස්සේ ආපහු රිසීවර් සෙන්ඩ් එකේදී ආපහු මේක කන්වර්ට් කරලා නියම ප්‍රමාණයෙන් ගන්න. සමපර්ණ ස්තරය ප්‍රසන්ටේෂන් ලේයර් එකේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ කතාව. මෙතෙන්දි මෙයාට උදව් වෙනවා මේ වැඩ කටයුතු වලට protocols TLS AFP SSL IMAP SSH කියන protocols මෙයාට මේකට උවමනා වෙනවා. ඕක තමයි අපිට ප්‍රසන්ටේෂන් ලේයර් එකේදී කියන්න තියෙන්නේ. තේරුණාද මේ ප්‍රසන්ටේෂන් ලේයර් එක ගැන මම කියලා දීපු දේ? නැත්තම් තව පැහැදිලි කිරීමක් අවශ්‍යද? ආදරුවනේ තේරුණා සර්. තේරුණා සර්. අනිත් අය තේරුණා සර්. right හොඳයි. සුදීප හරි right හොඳයි. එහෙමනම් අන්න දිලුම් පටන් ගත්ත වැඩේ very good. හැමදාම කවුරු හරි අපේ දරුවෝ පටන් ගන්නවා. දිලුම් පටන් ගත්ත එක අනිත් අයත් කන්ටිනියු කරන්න. very good. දැන් අපේ තව දෙයක් අහන්න ඕන ටෙක් එකට එනවා නම් කවද විතර දෙන්න පුළුවන්? 15න් පස්සේ වගේ දවසක් දාගත්තොත් ඉස්සෙල්ලා අපි බලන්න එක දවසක් විසිට් එකක් දාලා බලමුද? මං සර් එක්ක කතා කරා. සනසරාද පුළුවන් සර්.
ඒක තමයි මම අහන්නේ නැති සෙනසුරාදාද එහෙම නැත්නම් ඔයගලන්ට සතිය දවසකද කොහොමද කියලා. සෙනසුරාදා හොඳයි. සෙනසුරාදා හොඳයි. සෙනසුරාදා හොඳයි. සෙනසුරාදා මම බලන්න සෙනසුරාදා කියන්නේ කවද්ද කියලා. ටින් 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 16. ඔව් 16 කොහොමත් මට ඔයාලගේ ක්ලාස් එකනේ උදේ පාන්දර තියෙන්නේ. මට එතකොට උදේ ටිකක් රිලැක්ස්. අපි 8ටනේ හම්බෙන්නේ නේ. නේද? එතකොට ඔව් ප්‍රශ්නයක් සර්. හරි. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒක මට එතකොට එතන චේන්ජ් කරගන්න පුළුවන්. මම සර් එක්ක කතා කරලා බලන්න. සෙන්ට්‍රල් දවසම පුළුවන්ද? එහෙම නැත්නම් අපි 12 මාරෙන් නවත්තලා එහෙම කරනවද? දවසම පුළුවන් සර්. අනිත් දරුවන්ට ප්‍රශ්නයක් නැද්ද? දවසම තිබුණත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. හරි. දයන් උලන්න අවුල නැහැ. දවල්ට හදිස්සිය දුවලා එන්න බැරියනේ. හැබැයි කියලා යන්න ඕන. ඈ රයිට්. අනිත් අයට සඳලි කසුනි සොනාලිලා පුළුවන් සර්. ප්‍රශ්නයක් නැහැ සර් දැනට. සොනාලිලා තත්ත්වය කොහොම වෙයිද මේ බස් කතාවක් කිව්වනේ. ඔව් සර් ඉතින් ඒ දවස් වලට බලලා කියන්න. ඔව් කොහොම වෙයිද දන්නේ රයිට්. මොකද දැන් අපි බැලුවේ නිකන් මං හිතුවා 15 ඒ කියන්නේ 15න් පස්සේ වගේ දවසක් දාගමුද කියලා. ඒතකොට ටිකක් කලින් මේ පොඩ්ඩක් ඉවර වෙනවා වගේනේ. එතකොට ඔයාලට ටිකක් රෂ් වෙන්නේ නැහැ නේ. මොකද ඉස්සරහට ලැබ්නුත් නිකන් අර මේ මොනවද වගේ වෙයි දැන් මේ යන විදියට. වැඩ නොකර ඉඳලා මේකේ මර මොකද්ද බැඳගත්තා වගේ දුවනවා කියලා තමයි ආරංචි. මම නම් පළාතක ගියෙත් නැහැ. බලමු මම පොඩ්ඩක් සර් එක්ක කතා කරලා බලන්නම්. මට තාම හරියටම කියන්න බෑ සෙනසුරාදා ගන්න පුළුවන්ද කියන එක 100%ක්ම කියන්න බෑ. මේ අපේ අදහසක් විතරයි. අපි ඕගොල්ලෝ කතා කරපු දෙයක් අපි බලමු සර් මොකද්ද කියන්නේ කියලා. වැරදිලාවත් මේක සතිය දවසකට එන්න කිව්වොත් මොකද්ද වෙන්නේ? අපිට කියන්න බෑනේ යා නේතන ඔක arrange කරන්නේ. මට නම් ප්‍රශ්නයක් නැහැ සර්. එතකොට අනිත් අයට දයන්ට ප්‍රශ්නයක් වෙනවනේ. සඳුදාගහරුවාද දයන්ට ප්‍රශ්න තියෙන්නේ බදාදනේ නේ. සඳුදාගහරුවාද බ්‍රහස්පති සද්දා ගහරුවාදයි බ්‍රහස්පති. ඒකට බදාදා සිකුරාදා වාට ප්‍රශ්නයක් නැහැ. මට අන්ධහරුවාද තමයි පොඩ්ඩක් අන්ධහරුවාදයි බ්‍රහස්පතින්දා හරි තමයි බැරි. එයාගෙන වාට මහජන හමු තියෙනවද? නෑ අද තාස්සකත් පැටනවා නේදාට. හරි කවුලක් නැහැ. හරි දැන් කොහොමත් එතකොට බදාදා හැමෝටම පුළුවන්නේ. දැන් ඔය කියන විදිහට. දිලුම් බදාදා පුළුවන් නේ වට අඟහරුවාදනේ ප්‍රශ්න කිව්වේ. පුළුවන්. මොකද මේකට කවුරුත් එන්නේ නැත්තම් වැඩක් නැහැ. මොකද අපි කොටසක් අයින් කළා එහෙම නෙමෙයි ඔක්කොටම පුළුවන් දවසක් කතා කරන්න. සඳලි අසුනී සුදීප මට සර් දවස් 7 මොකි. දවස් 7 හරි. පුළුවන්. රයිට්. මේ කවුද? මිහිරානි සුදීප ප්‍රශ්නයක් නැහැනේ. ඔව් ඒක තමයි මේ මීරානේ දැන් සෙනසුරාදා තමයි අපි බලන්නේ. නමුත් අපිට කියන්න බෑනේ. අපිට කියන්න බෑ මොන වගේ තත්ත්වයක් එයිද කියන එක. තාම සර් එක්ක කතා කරන්න ඕන. සර් ඉතින් try කරයි. බැරි වුණොත් මම මේ ඒ ඊළඟ ඔප්ෂන් එකත් අරගත්තේ. බැරි වුණොත් ඊළඟ ඔප්ෂන් එකත් අරගත්තා. අපි ගා ඔප්ෂන්ස් දෙකක් තියෙනවානේ. ඒකයි. අපි බලමු. මම try කරන්නම් සැටර්ඩේ දාගන්න නම් මටත් ලේසි. බලමු ෆුල් try එකක් දාලා කොහොමද. මේ සෙනසුරාදාට සෙට් වෙන්න මම උපරිම උත්සාහයක් අරගන්නම්. right?
අපි බලමු. හොඳයි. Hannah, good morning. ප්‍රශ්න ටිකට උත්තර ලිව්වද? උත්තර ලියලා නම් වහාම දාන්න වහාම. පුතේ ගෲප් එකටත් නම දාන්න උත්තර ටිකක් කියලා නම් දාන්න. එහෙම නැත්නම් අද දවස් ඇතුළත කොහොම හරි කරලා දාන්න. right? හසුන්දටත් කවුරු හරි පණිවිඩය යවන්න මට උත්තර ටික දාන්න කියලා. හසුන්ට එනවනේ. සමහරට 6 මාර්ට විතර එන්නත් පුළුවන්. නැත්තම් පණිවිඩය යවන්න. හොඳයි. අපි මේ සමපර්ණ ස්තරය ගැන ලියාගමු. ප්‍රසන්ටේෂන් ලේයර් එක ගැන ලියාගන්න සමපර්ණ ස්තරය ප්‍රසන්ටේෂන් ලේයර් අද ඩේට් එක දාලා ලියාගමු. අලුත් දෙයකට ඉක්මනට යන්න ඕනේ ඒකයි. ඊළඟ ලේයර් එකත් ඉවර කරලා ඇප්ලිකේෂන් ලේයර් එකත් ඉවර කරලා අලුත් දෙයකට යන්න ඕන. අපි සෙනසුරාදා ක්ලාස් එක කරනවා නම් ඒකත් ප්‍රයෝජනවත්. right? ඒකයි. සර් මොකද sayනම? සමපර්ණ ස්තරය. ප්‍රසන්ටේෂන් ලේයර්. ඔයිට ලස්සනයිනේ ඉදිරිපත් කිරීමේ ස්තරය කිව්වනන්නේ. එහෙම තමයි සර් දීලා. අද සමපර්ණ ස්තරය ප්‍රසන්ටේෂන් ලේයර් ඉදිරිපත් කිරීමේ ස්තරය කියලාත් කියන්න පුළුවන්. සමපර්ණ ස්තරය ප්‍රසන්ටේෂන් ලේයර් ඉදිරිපත් කිරීමේ ස්තරය. ඔය ටික ලියා ගන්න. sorry මේ මොනවාද සමපර්ණ නෙවෙයි හොඳේ මටත් ඔය නෑ සමර්පණ හොඳේ සමර්පණ ස්තරය සමර්පණ ඒක තමයි අර දෘඩ තැටිය කියන්න යනකොට දිව පැටලෙනවා වගේ සමර්පණ ස්තරය සමර්පණ සමපර්ණ නෙවෙයි සමර්පණ ස්තරය එහෙම නැත්නම් ඒක ලියා ගන්න ඉදිරිපත් කිරීමේ ස්තරය කියලා ඊළඟට ප්‍රසන්ටේෂන් ලේ සර් මේක අඳින්න නැද්ද? නෑ. ඔගේ අඳින්න දෙන්නේ නැහැ. හැමදාම අඳිනවනේ. ඔගේ අඳින්න දෙන්නේ නැහැ. අඳින්න ඕනද? එපා සර්. right. ඔගේ අඳින්න දෙයක් නැහැ. ලොකු දෙයක් නැහැ. ලියාගමු සෑම විටම ඉහළ ස්තරයට සෑම විටම ඉහළ ස්තරයට සෑම විටම ඉහළ ස්තරයට ප්‍රමිතිගත ආකෘතියකින් සෑම විටම ඉහළ ස්තරයට ප්‍රමිතිගත ආකෘතියකින් පණිවිඩ ඉදිරිපත් කිරීම මෙම ස්තරයේදී සහතික කරයි. මෙම ස්තරයේදී සහතික කරයි. අනෙක් ස්තරයට දත්ත යැවීමට පෙර අනෙක් ස්තරයට දත්ත යැවීමට පෙර අනෙක් ස්තරයට දත්ත යැවීමට පෙර දත්ත පරිවර්තනය ගුප්ත කේතනය හා කම්ප්‍රෙෂන් කරනු ලැබේ. අනෙක් ස්තරයට දත්ත යැවීමට පෙර දත්ත පරිවර්තනය ගුප්ත කේතනය හා කම්ප්‍රෙෂන්
සිදු කරනු ලැබේ. සර් මොන කේතනයද? ගුප්ත කේතනය. ගුප්ත කේතනය. එන්ක්‍රිප්ෂන්. ඩේටා එන්ක්‍රිප්ට් කරනවා. ඕකේ එතන ලියා ගන්න ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කියන තැන ඒ කියන්නේ දැන් ලියා ගන්න බැරි වුණා නම් උඩින් අර පොඩි කාකපාදයක් හරි දාලා ලියා ගන්න translation encryption කහන කමන්න එහෙම ලියා ගන්න. සර් කොතනින්ද ලියන්න ඕන මොකද? දැන් ඔයා ওই ටික ලියාගත්තනේ රශී. දැන් අනෙක් ස්තරයට දත්ත ඇවීමට පෙර දත්ත පරිවර්තනය, ගුප්තකේතනය, කම්ප්‍රෙෂන් කරනු ලැබේ කියලා ලියාගත්තද? තාම ලිව්වේ නැද්ද? ලිව්වා. ලිව්වද? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ලිව්වා නම් ඒ තැන් වලට උඩින් පොඩි කාකපාදයක් දාලා වරහණක් දාලා ලියා ගන්න පරිවර්තනය කියන තැන translate. හරිද? ගුප්තකේතනය කියන තැන encryption. ENCRYPTION encryption. Encryption. කම්ප්‍රෙෂන් කියන තැන ඉතින් කම්ප්‍රෙෂන්ම තමයි. ඒක ඉංග්‍රීසි වලින් ලියා ගන්න COMPRESSION කම්ප්‍රෙෂන් කරනු ලැබේ. අර හැන අර විදියට ලියා ගන්න ප්‍රශ්නයක් නැහැ හොඳේ. හැනාට ඇහිලා තියෙන කේතලය කියලා. සර් ගුප්ත කේතනේ පස්සේ මොකක්ද දුන්නේ? හැනා ලියලා තියෙන කේතලය කියලා. ගුප්ත කේතනය හා කම්ප්‍රෙෂන්. ගුප්ත කේතනය කියන එක තැන අර පොඩි කාකපාදයක් දාලා ලියා ගන්න මේ එන්ක්‍රිප්ෂන් කියලා. හරි සර්. ඊට පස්සේ කම්ප්‍රෙෂන් කියන තැන ඉංග්‍රීසි භාෂාවෙන්ම ලියා ගන්න කම්ප්‍රෙෂන් කියලා. හැනා අර එහෙම ලියන්න එපා. මං කිව්වට ඊළඟ ඡේදෙන් ලියා ගන්න පද්ධති දෙකක් අතර තොරතුරු හුවමාරුවේදී විවිධ යුනිකේත ක්‍රම භාවිතයෙන් විවිධ යුනිකේත ක්‍රම එතන වරහන් ඇතුළේ ලියන්න යුනිකෝඩ්ස් කියලා. UNICODES යුනිකෝඩ්ස්. විවිධ යුනිකේත ක්‍රම භාවිතයෙන් යුනිකෝඩ්ස්. ඒවට උදාහරණ විදියට වරහන් ඇතුළේ ලියා ගන්න ASCII කැපිටල් වලින් ASCII 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 කමා දාලා කැපිටල් වලින් ලියන්න ඕන ASCII කැපිටල් ඊළඟට ආයි කැපිටල් වලින් ලියන්න EBCDIC EBCDIC ඔය ASCII සහ EBCDIC කියන දේ ගැන සමහර විට මම හිතන්නේ සොනාලි හොඳට දන්නවා, විනරි දන්නවා ඇති, සඳලිත් දන්නවා ඇති, සුදීපත් දන්නවා ඇති.
අපි බලමු මේ ටික ඉවර කරගත්තාම ASCII සහ MCDIC ගැන මම පොඩ්ඩක් තව වැඩිපුර කියලා දෙන්න. ඒ කියන්නේ අපි සාමාන්‍ය යවන ෆෝමැට් එකට වඩා මේ ASCII කියන ෆෝමැට් එක සහ MCDIC කියන ෆෝමැට් එකේදී ASCII වල ගත්තාම ASCII කියන ෆෝමැට් එකේදී පේන්නේ නිකන් අකුරු පොඩි අකුරු එතකොට symbols නිකන් අර මේ අපි hash එක @ sign එක එතකොට percentage mark ওই වගේ ඒවත් එක්ක අකුරු ඉලක්කම් ඔක්කොම මික්ස් වෙලා යන දෙයක් තමයි ASCII කියලා කියන්නේ. ASCII කෝඩ් එක. ඒක තමයි එන්ක්‍රිප්ට් කරනවා කියලා කියන්නේ. හංගල යවනවා. වෙන මාධ්‍යයකට පරිවර්තනය කරලා හංගල යවන්නේ. හොයාගන්න බෑ මොකක්ද කියලා. දැන් අපි බලන්න පාස්වර්ඩ් එකක් දානකොට දැනට අපිට තියෙන්නේ නිකන් අර කළු පාට තිත්ති ගන්න පේන්නේ. අපි ටයිප් කරනවා. ඒ ටයිප් කරන එක අපිට ඕන නම් අර show password කිව්වහම අපේ භාෂාවෙන් බලන්න පුළුවන්. නැත්නම් තියෙන අර කළු පාට තිත් ටිකක් නේ. ඒකත් ට්‍රාන්ස්ලේට් කිරීම එක මෙතඩ් එකක්. කෙනෙකුට බලා ගන්න බෑ. ටග් ගාලා බලා ගන්න බෑ. right ASCII MCDIC විවිධ යුනිකේත ක්‍රම භාවිතයෙන් ලිවන ASCII MCDIC කියලා යවන්නා විසින් කාගෙද මේ 836 11 94 836 11 94 කවුද? දයන් ගිහිල්ලා නේද? දයන්ගේ ඩේටා ඉවර වෙලා. යවන්නා විසින් දත්ත වෙනත් ආකෘතියකට වරහන් ඇතුළේ ලියන්න ෆෝමැට් එකකට කියලා. ෆෝමැට් කියලා. දත්ත වෙනත් ආකෘතියකට පරිවර්තනය කොට වෙනත් ආකෘතියකට පරිවර්තනය කොට වරහන් ඇතුළේ ලියන ෆෝමැට් කියලා. වෙනත් ආකෘතියකට පරිවර්තනය කොට එනම් গুপ্তකේතනය කොට යැවීමක් සිදු කරනු ලැබේ. තව ගියේ කවුද? දිලුමුත් ගියාද එපා? গুপ্তකේතනය කොට යැවීමක් සිදු කරනු ලැබේ. එහෙත් එම දත්ත ලබා ගන්නා හට පැමිණි විට නැවත මුල් තත්ත්වයට පරිවර්තනය එනම් විකේතනය গুপ্তකේතනය විකේතනය එතන මුල් තත්ත්වයට පරිවර්තනය කියන තැන වරහන් ඇතුළේ ලියන්න decryption 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 කියන්නකෝ. අපුතේ අර ඉංග්‍රීසියෙන් කියපු වචනේ ආයෙමත් කියන්නකෝ. decryption DECRYPTION decrypt encrypt decrypt සමහර වෙලාවට සමහර වෛරස් නිසාත් සමහර ෆයිල්ස් එන්ක්‍රිප්ට් වෙනවා. අපි දන්නේම නැතුව. ඒ ෆයිල් එක ඇරලා බැලුවාම අන්ඩර් දෙමල තියෙන. සමහර ඔය Excel ෆයිල්ස් වල අර මේ ඔය වගේ දේවල් එනවා. එන්ක්‍රිප්ට් වෙලා. දන්නේ නැතුව. වෛරස් වලින්.
ඉතින් එතකොට අපි හොයන්න ඕනේ ඒකට decrypt tool එකක් හොයලා අර ෆයිල් වෙනම decrypt කර ගන්න. ඒ වගේ දේවල් වෛරස් වලුත් වෙනවා. තත්ත්වයට පරිවර්තනය කොට විකේතනය කිරීම සිදු කළ යුතුයි. විකේතනය කියන්නේ decrypt. විකේතනය කිරීම සිදු කළ යුතුය. විකේතනය කිරීම සිදු කළ යුතුය. එය මෙම ස්තරයේදී සිදු කෙරේ. ඊළඟ ඡේදයෙන් ලියන්න. තවද බහුමාධ්‍ය ප්‍රවාහනය කිරීමේදී දත්ත අඩංගු බිටු ගණන අඩු කිරීම එනම් කම්ප්‍රෙස් කිරීමද මෙම ස්තරයේදී සිදු කෙරේ. ඒ සඳහා මෙම ස්තරයේදී TLS AFP SSL TLS AFP SSL IMAP SSH යන නියමාවලි භාවිතාවේ. කාඩ් මුල ඉඳලා කියන්නකෝ. අපෝ බෑ. ඒ සඳහා මෙම ස්තරයේදී කී දෙනාද ඉන්නේ මෙතන? 1 2 3 4 5 6 දයාන් නැහැ, සුදීප නැහැනේ. ඒ සඳහා මෙම ස්තරයේදී TLS AFP SSL IMAP SSH යන නියමාවලි භාවිතාවේ. right. හොඳයි. ඊළඟ layer එක ලියන්න application layer එක. මොකද්ද මේ application layer එක කියලා කියන්නේ? හරිම අමාරු layer එකක්. මොකද්ද මේ application layer එක කියන්නේ? application layer එක කියන්නේ මොකද්ද? යෙදවුම් ස්තරය. ඔව්, යෙදවුම් ස්තරය තමයි. මොකක්ද යෙදවුම් ස්තරය කියන්නේ? software එකකින් එක එන්න එක. ඔව් පුතේ. software එකක් මාර්ගය කියන්නේ මුදුරාංගම් මාර්ගයෙන් ඒ දත්තය පෙන්නන. ඔව්. දැන් මේ අපි ඕගොල්ලෝ ඉන්න layer එක. තමයි මේ.
මේ ලේයර් එක නැත්තම් අපිට ඕගොල්ලන්ට මේම කතා කරන්න මේ කොන්ෆරන්ස් තියලා ක්ලාස් කරන්න බෑ. අපි ඕගොල්ලෝ ඉන්න ස්තරේ. මේ ස්තරේදී අපි කොච්චර දේවල් කරනවද? මේල්ස් යවනවා, ඉන්ටර්නෙට් සර්ෆ් කරනවා. අපිට කරන්න පුළුවන් දේවල් බලන්න. මේ ස්තරේදී. මේ ස්තරේදී මොනවද වෙන්නේ? අපිට වැඩ කරන්න අපි යූසර්, අපි පරිශීලකයා. අපිට වැඩ කරන්න පුළුවන් වෙන අර ට්‍රාන්ස්ලේෂන් මොනවා වුණත් මෙහෙම ස්තරයක් නැත්තම් අපිට වැඩ කරන්න පුළුවන්ද? පැකට් වලට කැඩෙනවා, ෆ්‍රේම් වලට කැඩෙනවා, සෙග්මන්ට් වලට කැඩෙනවා. හරිද? ASCII වලට ට්‍රාන්ස්ෆර් වෙනවා, ට්‍රාන්ස්ලේට් වෙනවා, කම්ප්‍රෙස් වෙනවා. ওই ටික ඔක්කොම ඇතුළේනේ කරගන්නේ. අපිට පේන්නේ නැහනේ ওই ටික. කිසි දෙයක් අපිට පේන්නේ නැහැ. හැබැයි මොනවා වෙලා කොහෙන් මෙහෙට ගියත් මේ ලේයර් එක නැත්තම් අපිට මේ කියන යකඩ ගොඩවල් එක ගනුදෙනු කරන්න බෑ. ඔක තමයි ඇත්ත කතාව. මේ යකඩ ගොඩවල් එක අපිට ගනුදෙනු කරන්න බෑ ඔය කියන ලේයර් එක නැත්තම්. ඇප්ලිකේෂන් ලේයර් එක. අපි කොටින්ම කියන්නම් ඇප්ලිකේෂන් ලේයර් එක කියන්නේ software. software. ඇප්ලිකේෂන් ලේයර් එකේ යෙදුම් ස්තරය කියලා කියන්නේ software. ඉතින් මෙතෙන්දී දැන් මේ අපිට මොන වගේ softwareද අපිට උවමනා වෙන්නේ මේ වගේ වෙලාවෙදී. මොන වගේ softwareද උවමනා වෙන්නේ? කියන්න බලන්න මොන වගේ softwareද මොන වගේ applications ද අපිට ඕන වෙන්නේ? දැන් අපි sannivedanaනේ කරන්නේ. sannivedana කටයුතු වලදී මොන වගේ දේවල්ද? අපි හිතනවා අපි sannivedana අපි emails යවනවා. email එකක් send receive කරනවා. email එකක් send receive කරද්දී අපිට ඉස්සෙල්ලා අපේ email account එකට අපිට යන්න ඕන. email account එක ඇතුළට යන්නේ නැතුව අපිට email එකක් send කරන්නවත් receive කරන්නවත් බෑනේ. එතකොට අපිට මොන වගේ දෙයක්ද අපිට අවශ්‍ය වෙන්නේ? පරිශීලක පිවිසුම් අතුරු මුහුණතක්. පරිශීලක පිවිසුම් අතුරු මුහුණතක්. මොකද්ද පරිශීලක පිවිසුම් අතුරු මුහුණතක් කියලා කියන්නේ එතකොට? මොන වගේ දෙයක්ද? ආදලු පරිශීලක පිවිසුම් අතුරු මුහුණතක් කියලා මම දැන් මේ කියපු එක නිකන් කාගේ හරි නිකන් කාට හරි නිකන් operating system නෑ OS එකක් නෙමෙයි. දැන් OS එක කතාව හරියනේ. දැන් OS එකක් තියෙනවනේ. OS එකක් තියෙන්න ඕන කම්පියුටරේ වැඩ කරන්න. ඒක නමුත් අපි මේ දැන් මෙතන කතා වෙන්නේ පුතේ sannivedanaනේ. හරිද? එතකොට මෙතෙන්දි මේ sannivedanයට අදාළ පැත්තේ දේවල් ටික තමයි මේ යෙදුම් ස්තරය කියලා කියන්නේ. අපි පොදුවේ මං කිව්වා මේක software තමයි. ඇත්තම කියන්න software. හැබැයි මේ sannivedanයේ පැත්තට බලපාන software ටික තමයි මෙතෙන්දි ගන්නේ. එහෙම ගත්තොත් දැන් අපි මෙහෙම හිතමු. පොදුවේ මං කිව්වේ software කියලා. එතකොට අපි මේ විදිහට ගත්තොත් පරිශීලක පිවිසුම් අතුරු මුහුණතක්. පරිශීලක පිවිසුම් අතුරු මුහුණතක්. පරිශීලක පිවිසුම් අතුරු මුහුණතක්. මොකද්ද මේ පරිශීලක පිවිසුම් අතුරු මුහුණතක් කියලා කියන්නේ? මට මං අහලා තියෙනවා ඔක මේ වුණාට මේ දැන් මතක නෑ ඇයි. මේ දිවාග තියෙනවනේ. ඔව් හොඳටම තියෙනවා මේ රටවිද. චිත්‍රක අතුරු මුහුණත් කියන එක අහලා තියෙනවද? GUI ඔව්. graphical user interface එක. ඔව් මොකක්ද කියන්නේ graphical user interface කියලා කියන්නේ මොකක්ද කියන්නේ බලන්න. ඕක නම් නොදැනින්න බෑ ඔයා. චිත්‍රක පරිශීලක අතුරු මුහුණ. ඔව් හරි මොකක්ද? මොකක්ද? මතක නෑ සෙපට කියලා මතක් කරලා ගියා. ඕක මතක් කර ඉන්න දෙයක් නෑ. වෙන කෙනෙක් කිව්වනම් මතක නෑ කියලා හරි. ප්‍රශ්නයක් නෑ. නියම එක්කෙනා නිකේ මතක නෑ කියලා. නේද?
උපයෝගීතා මුදුපාංගද right චිත්‍රක අතුරු මුහුණක් කියලා කියන්නේ graphical user interface එකක් කියලා කියන්නේ මොකක්ද user interface එක අතුරු මුහුණක් පරිශීලකයාට එතකොට මොකක්ද මේ අතුරු මුහුණක් කියලා කියන්නේ අතුරු මුහුණක් පරිගණකේ සහ පරිශීලකයා අතර වැඩ කටයුතු පහසු කරන්න අපිට මේ කියන්නේ ග්‍රැෆික් චිත්‍ර ආකාරයෙන් අපිට වැඩකට පරිශීලකයාගේ පරිගණකයත් එක්ක සිදු කරන ගනුදෙනු සියල්ල ඉතාමත් පහසු කරන්න චිත්‍රක ආකාරයෙන් අපිට ලබා දීපු මුහුණක්. එතන තියෙනවා විශේෂයෙන් කියන්නේ පරිශීලකයාගේ වැඩ කටයුතු උපරිම පහසු වෙන්න තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් icons දැන් අපි කම්පියුටරේ ගත්තොත් ඩෙස්ක්ටොප් එකේ මොනවද තියෙන icons නේ මොනවද අපි icon එකෙන් කරන්නේ අපිට icons ටික පෙන්නලා තියෙනවා icon එක ඩබල් ක්ලික් කරන එක විතරයි තියෙන්නේ අපිට ඕන තැනට ගිහිල්ලා ඒකට තමයි graphical user interface කියන්නේ graphic වලින් අපිට ලස්සන හරි ලස්සනට මේක අපි දීලා තියෙනවා user ගේ වැඩ ටික පහසු කරලා තියෙනවා දැන් අපි හිතන්න මේ කම්පියුටර් ගැන මෙලව හසරක් නොදන්න කෙනෙක් මේක ඇතුළට ආවත් එයාට ඉංග්‍රීසි ටිකක් පුළුවන් නම් මේක යමක් කරගන්න පුළුවන් නේ දන්නවනම් මේ මවුස් එකෙන් මොකද්ද කරන්න කියලා යම් කිසි දෙයක් කරගන්න පුළුවන් නේ නැද්ද මම හරිද ඔව් සර් හැබැයි මෙහෙම ලස්සන ග්‍රැෆිකල් user interface එකක් නැතුව හරිද නිකන් කළු පාට ස්ක්‍රීන් එකක් විතරක් තියුණා නම් මම එතෙන්ට එන්න ඕන මේ ගැන කතා කරා ඔමින් විනාඩියක් ඉන්න right ස්ක්‍රීන් එක පේනවද ඔව් සර් මෙහෙම හිතන්න දැන් ඔයාලාගේ කම්පියුටර් එක ඕපන් කරාම බූට් කරාට පස්සේ ඕගලන්ට මෙන්න මේ වගේ ඩෙස්ක්ටොප් එකක් පෙන්නුවා නම් මෙන්න මේ වගේ එකක් පෙන්නුවා නම් දන්නවද එඩිට් කරගන්න ඔයාට ඕන ඩ්‍රයිව් එකට ගිහලා අපි හිතමු D එකේ ඔයගොල්ලන්ගේ ડોකියුමන්ට්ස් මොනවද තියෙන ඕපන් කරගන්න ඕන පුළුවන් ද කරගන්න ලේසියෙන් පුළුවන් දන්නවද මේක කරගන්න ගිහිල්ලා ડોකියුමන්ට් එක ඕපන් කරගන්න දන්නවද විදිය බෑනේ මොකක්ද සර් අහුන්නේ දිලුම් අහුන්නේ සර් දිලුම්ට ඇහිලා නෑ මං කිව්වේ දැන් දිලුම් ඔයගලන්ගේ කම්පියුටර් එක ඔයගොල්ලෝ බූට් කරාට පස්සේ ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් ඔයගොල්ලන්ට පෙන්වනවා ඩෙස්ක්ටොප් එකේ නේ ස්ක්‍රීන් මොනිටර් එකේ ඔයාලට ඩෙස්ක්ටොප් එක නෙමෙයි පේන්නේ මෙන්න මෙහෙම එකක් හරිද මේක තමයි එන ඩිෆෝල්ට් ස්ක්‍රීන් එක ඔයාලට පේන්නේ හරිද එතන මේකෙන් බලන්න මෙතන ඉඳන් තමයි ඔයාලට ඕන වැඩ ටික කරගන්න වෙන්නේ මේ කළු පාට ස්ක්‍රීන් එකේ හරිද ඔයාලගේ ડોකියුමන්ට්ස් ටිකක් මොනවා හරි ඩ්‍රයිව් එකක තියෙනවා නම් ඒ ටික ඕපන් කරගන්න පුළුවන් ද මෙහෙම තියෙනකොට කරගන්න මෙහෙම තියෙද්දි පුළුවන් ද සොනාලි බෑ මට නම් පුළුවන් හැබැයි පොඩ්ඩක් කල්පනා කරලා පුළුවන් මේකට තියෙන කමාන්ඩ්ස් ටිකක් ඔය කමාන්ඩ්ස් වලින් ගිහිල්ලා තමයි වැඩ ටික කරගන්න වෙන්නේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ කියන්නේ මේ විදිහට තිබුණොත් අපිට කමාන්ඩ්ස් වලින් ගිහිල්ලා වැඩ ටික කරගන්න පුළුවන් හැබැයි දැන් මෙතන කිසිම ලස්සනකුත් නැහැ කළු පාට ඔය ස්ක්‍රීන් එකක් නේ මොනවා කරන්නද කිසිම ලව දෙයක් දන්නේ නැහැ දැක්ක ගමන් කිය එක්ක කම්පියුටර් එක කැඩිලා හරි දැන් කෙනෙක් දැක්කොත් එහෙම තමයි කියන්නේ හැබැයි ඉස්සර නම් මෙහෙම තිබුණා මෙහෙම තමයි වැඩ කරගත්තේ එහෙම කාලයක් තිබුණා අර සර් ඔව් දිලුම්
දිලුම් දිලුම් වක්කරි වුණා සිග්නල් අවුලක්. මේ විදිහට තමයි අපි කාලයක් මෙහෙම වැඩ කරගත්තා. රයිට්. හැබැයි මේකට වැඩේ දැනගෙන ඉන්න ඕන. ඕනම කෙනෙකුට ඇවිල්ලා මේක කරන්න බෑ. රයිට්. මේකට මේ මෙතඩ් එක දැනන් ඉන්න ඕන. එහෙම දන්න කෙනාට ගිහිල්ලා කමාන්ඩ්ස් ටික අර කමාන්ඩ්ස් කරන එක නේද? ඔව් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ වැඩ කරන්න තියෙන. ඒ කියන්නේ මෙහෙමයි මේ වගේ මේ ඉන්ටර්ෆේස් එකක් එක්ක આવොත් අපිට සියල්ල කරන්න වෙන්නේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ. ඉතින් ඔය කමාන්ඩ් අපි මතක තියාගන්න ඕන. ගොඩාක් වැඩ තියෙනවා. ගැන කමාන්ඩ්ස් මතක තියාගන්න. ඒක ටිකක් අමාරු වැඩක්. නමුත් අපිට මේ වගේ එකක් තිබ්බොත් පහසුයි නේද? සොනාලිගේ ඩේටා ඉවරයිලු මැසේජ් එකක් ආවා. මේ වගේ එකක් තිබ්බොත් වැඩේ පහසුයි නේද? දැන් මේකේ මේ වගේ මේක තමයි චිත්‍රක අතුරු මුහුණක් කියලා කියන්නේ. graphical user interface එකක් කියන්නේ මේක. මේ තියෙන ග්‍රැෆිකලි අපිට අපේ වැඩ පහසු කරගන්න මෙයා අපිට මුහුණතක් දීලා තියෙනවා. දැන් මෙතන ගියාම මෙතන අපිට ඕන තැන් වලට රටක් ගාලා යන්න පුළුවන් නේ. Google Chrome කියලා එකක් තියෙනවා. මගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන. මම කියන්නේ Google Chrome කියලා එකක් තියෙනවා. ඒකට ගියාම ඕන කෙනෙක් දන්නවනේ මේක ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකක් කියලා. එතකොට ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න පුළුවන් කියලා දන්නවා. එහෙම කරගත්තා. ඊට පස්සේ දැන් Zoom කියලා ඇප් එකක් තියෙනවා. ඒක ඩබල් ක්ලික් කරාම දන්නවා zoom යන්න පුළුවන් කියලා. එතකොට හරි ලේසි. මවුස් එකක් ටිකක් මොනවා හරි යන්තම් මෙහෙම කොටා ගන්න හරි පුළුවන් නම් වැඩේ කරගත්තා. යමක් කරගන්න පුළුවන්. මේකට තමයි චිත්‍රකතුරු මුහුණතක් කියලා කියන්නේ. දැන් අපි මෙතන කතා කරේ මොකද්ද? මේ පරිශීලක පිවිසුම් අතුරු මුහුණතක් ගැන. මොකද්ද පරිශීලක පිවිසුම් අතුරු මුහුණතක් කියන මේ එක උදාහරණයක් මම දෙන්නම්. හරි රෙකෝඩින් ඉල්ලනවා සොනාලි. රයිට්. ඔන්න channel එකට දාන්නලු. රයිට්. මෙන්න පරිශීලක පිවිසුම් අතුරු මුහුණ. අපි ඊමේල් වලට යනවා ඕකනේ ඕන. පරිශීලක පිවිසුම් අතුරු මුහුණට. පරිශීලක පිවිසුම් අතුරු මුහුණට. ඒක තියෙන්න ඕන. එතකොට අපි මොකද්ද කරන්නේ? මෙතන ඊමේල් ඇඩ්‍රස් එක අපිට තියෙන ඊමේල් account එකේ ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරා, ඊළඟට පාස්වර්ඩ් එක ටයිප් කරා, පාස්වර්ඩ් එක ටයිප් කරලා ඇතුළට ගියා. තේරුණාද? ඕක තමයි පරිශීලක පිවිසුම් අතුරු මුහුණක් කියලා කියන්නේ. ඊට පස්සේ මේක ඇතුළට ගියාම ඒ ඉන්ටර්ෆේස් එක පරිශීලක මොනවාද මේ විද්‍යුත් තැපැල් ගොනු හුවමාරු වෙන එක. මේක ඇතුළට ගියාම මොකද්ද වෙන්නේ? අපි මෙහෙම ගත්තොත් මෙන්න මේක ඇතුළට ගියාට පස්සේ තියෙන අන්න මේක මේ හුවමාරුව මේකට කියන්නේ පරිශීලක ගොනු හුවමාරුව කියලා. රයිට්. එතකොට අපි මෙතෙන්ට ගියොත් අපිට පුළුවන් මෙතනින් මේල් එකක් ක්‍රියේට් කරන්න. මේල් එක ක්‍රියේට් කරලා මේක ටයිප් කරලා ඔක්කොම කරලා මෙතනින් තමයි මේ හුවමාරුව කරන්නේ. මේල් එකක් යවන්න පුළුවන් මෙතන. මේල් එකක් ආවත් බලාගන්න මේ හුවමාරුවේ. තේරුණාද? පැහැදිලිද ඒක? මොකද්ද මේ ඇප්ලිකේෂන් ලේයර් එක කියන්නේ කියන එක? ඒ කියන්නේ පරිශීලකයාට වඩාත් ආසන්නම ස්තරය මේක. මොකද පරිශීලකයාට මේ නෙට්වර්ක් එකේ මේ කමියුනිකේෂන් නෙට්වර්ක් එකේ සර්විසස් අපිට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් මේ ලේයර් එකක් මෙහෙම තියෙනවා නම් මේ ලේයර් එක නිසා. නැත්තම් බෑ. මෙහෙම මේ
යෙදුම් ස්තරයක් නැත්තම් මේ වගේ ඇප්ලිකේෂන්ස් නැත්තම් අපිට කොහොමද මේ ට්‍රාන්ස්පෝර්ටේෂන් එක අපි කරන්නේ මේල් එකක් යවන්නේ කොහොමද මේල් එකක් ගෙන්න ගන්නේ කොහොමද එතකොට අපි ඉන්ටර්නෙට් සර්ෆ් කරන්නේ කොහොමද ඒ කියන්නේ දැන් ඉන්ටර්නෙට් සර්ෆ් කරනවා කියන්නේ මේ HTTP නේ Hypertext Transfer Protocol මේවා බලන්නේ කොහොමද මුකුත් බලන්න විදියක් නැහැ නේ ඒ නිසා තමයි මේ ඇප්ලිකේෂන් ලේයර් එකක් තියෙන්න ඕන තේරුණාද මේ ගැන මේ ඇප්ලිකේෂන් ලේයර් එක කියන දේ තේරුණාද ඔයාලට මොකක්ද කියන්නේ පැහැදිලි සර් මීරානි රශිනි කසුනි හැනා පැහැදිලි සර්. right හොඳයි එහෙනම් අපි මේ ගැන ලියාගමු මේ ගැන අපි ලියාගමු ඇප්ලිකේෂන් ලේයර් කියලා ලියා ගන්න යෙදුම් ස්තරය ඉස්සෙල්ලා යෙදුම් ස්තරය කියලා ලියලා ඊළඟට ඇප්ලිකේෂන් ලේයර් කියලා ලියන්න පරිශීලකයාට වඩාත් ආසන්නම ස්තරය වේ පරිශීලකයාට වඩාත් ආසන්නම ස්තරය වේ සර් පොඩ්ඩක් ආයෙ කියන්නකෝ. පරිශීලකයාට වඩාත් ආසන්නම ස්තරය වේ මාතෘකාව යෙදුම් ස්තරය ඇප්ලිකේෂන් ලේයර් එක ලියන්න ඕන පරිශීලකයාට වඩාත් ආසන්නතම ස්තරය මෙය වේ පරිශීලකයාට වඩාත් ආසන්නතම ස්තරය මෙය වේ එමගින් පරිශීලකයාට ජාලයේ සේවාවන් භාවිතා කිරීම එමගින් පරිශීලකයාට ජාලයේ සේවාවන් භාවිතා කිරීම වඩාත් පහසු කරයි පරිශීලකයාට ජාලයේ සේවාවන් භාවිතා කිරීම වඩාත් පහසු කරයි එනම් ඊමේල් ටෙල්නෙට් TELNET ටෙල්නෙට් FTP ටෙල්නෙට් TELNET ටෙල්නෙට් මේ ටික ලියා ගන්නකො මගේ සර් ඒ ටික ආයෙත් කියන්නකෝ. අපුතේ ඒ ටික ආයෙත් කියන්නකෝ. හරි එමගින් පරිශීලකයාට ජාලයේ සේවාවන් භාවිතා කිරීම වඩාත් පහසු කරයි ඒක ලිව්වද සර් ඔව් සර් අර කෙටියෙන් කිව්වේ අර S මොනවද ඒ ටික හුන්නේ. පොඩ්ඩක් ලියන්න එනම් කියලා ලියලා හොඳයි මම ටික දෙන්නම් ඔයාලට හොඳයි එනම් ඊමේල් තමා ටෙල්නෙට් අනම දෙකක් එව්වා ඊමේල් තමා ටෙල්නෙට් තමා FTP තමා HTTP ඔන්නෙව්වා ඊමේල් තමා ටෙල්නෙට් තමා FTP තමා HTTP යන සේවා සඳහා අතුරු මුහුණත් සපයනු ලැබේ
අතුරු මුහුණත් සපයනු ලැබේ. අතුරු මුහුණත් සපයනු ලැබේ. අතුරු මුහුණත් සපයනු ලැබේ. අතුරු මුහුණත් සපයනු ලැබේ. එනම් පරිශීලක පිවිසුම් ජාල උපාංග නම් කිරීම පරිශීලක පිවිසුම් ජාල උපාංග නම් කිරීම පණිවුඩ ආකෘතිකරණය පණිවුඩ ආකෘතිකරණය සහ විද්‍යුත් තැපැල් ගොනු හුවමාරුව වැනි පරිශීලක සේවාවන් දැක්විය හැකිය. පරිශීලක සේවාවන් දැක්විය හැකිය. එහිදී භාවිතා වන නියමාවලි අතර FTP HTTP මං එවනවා මේ ටික DNS SMTP POP3 DHCP SNMP ටෙල්නෙට් යන නියමාවලි ප්‍රධාන වේ. මං එව්වා ඒ ටික. එහිදී භාවිතා වන නියමාවලි අතර දැන් එව්වා මං ඔයගලන්ට FTP HTTP DNS SMTP POP3 DHCP SNMP ටෙල්නෙට් යන නියමාවලි ප්‍රධාන වේ. Right. නියමාවලි ප්‍රධාන වේ. ඔන්න ලේයර්ස් 7 ඉවරයි. දැන් මට කියන්නකෝ බලන්න ඇයි මේ ලේයර්ස් මේ OSI ලේයර් එක OSI මොඩල් එක වැදගත් වෙන්නේ ඇයි? OSI මොඩල් එක අපිට වැදගත් වෙන්නේ ඇයි? මොන වගේ දේවල් නිසාද OSI මොඩල් එක අපිට වැදගත්? දැන් ඉන්නේ 5යි. මොකද රශිනි මේ වෙන්නේ? ඩේට් ඉවර වෙලා යනවනේ. මොකද පුතේ? ඩේට් ඉවර වෙලා යනවනේ. ඒක තමයි. මොනවා කරන්නද?
OSI ආකෘතිය මං අර හොඳ අලුත් දෙයක් අද කරන්න හිටියා. ඒක තමයි මට ප්‍රශ්නේ. මොකද කරන්නේ කියලා. පටන් ගමු නේද? වීඩියෝ එක ෂෙයා කරමු. පටන් ගමු. පටන් ගමු නැත්තම් බෑ. මොකද අපි දැන් 15න් පස්සේ විතර මේවා ටෙක් එක පැත්තට යනකොට මේවට අපි පොඩ්ඩක් අත පොවලා ඉන්න ඕනේ. යමක් දැනගෙන ඔයාලා යන්න ඕනේ. එතකොට එතෙන්දි මට හරි ලේසියි. OSI ආකෘතිය ඇයි වැදගත් වෙන්නේ? මේ ආකෘතිය ඇයි වැදගත් වෙන්නේ? දැන් අපි කලින් කරපු පාඩම් අනුව මේ ලේයර් එක ගැන ඉගෙනගත් මේ ලේයර්ස් 7 ගැන ඉගෙනගත්තු දේවල් අනුව මට කියන්න පුතේ ඇයි මේ OSI මොඩල් එක OSI ආකෘතිය වැදගත් වෙන්නේ? දැන් මේක නිකන් මම සරලව කියන්නම් කොමන්ලි කියන්නම් මේක තියෙන්නේ පරිගණක ජාල සම්බන්ධවනේ. ජාල සම්බන්ධව තියෙන ආකෘතියක්. එතකොට මොන වගේ දේවල් නිසාද මේක එනේ මේක ඇයි වැදගත් වෙන්නේ? අපි ගත්තොත් අපි නෙට්වර්ක් එකක් ඩිසයින් කරද්දි සැලසුම් කරද්දි මේක වැදගත් වෙන්න පුළුවන් අපිට. ඊළඟට නෙට්වර්ක් එක මොන හරි තියෙන ප්‍රශ්න ටිකක් විසඳ ගන්න. ඒ කියන්නේ data transferring වල තියෙන ගැටලු විසඳ ගන්න. මේක ප්‍රයෝජනවත් වෙනවා. පරිගණක ජාල ආශ්‍රිත විවිධ උපාංග නිර්මාණය කරන්න. එතකොට පරිගණක ජාල උපාංග නිපදවන්න. ජාල ආශ්‍රිත උපාංග සහ මේ ජාල උපාංග නිපදවද්දී මේ layers වැදගත් වෙනවා. ඇයි මේ layers වලට අනුව තමයි මේ layers වල කරන කාර්යයන්ට අනුව තමයි මේ උපාංග නිපදවන්නේ. ඒ කියන්නේ අපි දැන් රවුටර් එකක් හදනවා නම් රවුටර් එකේ ඇතුලේ මේ කාර්ය වෙන විදියටනේ හදලා තියෙන්නේ. මොනවද? ෆ්‍රේම් ටික පැකට් වෙන විදියට නේද රවුටරේ ඇතුළ හදලා තියෙන්නේ. අපිට පේන්නේ නැහැ. හැබැයි ඒක වෙනවා. ඒ තාක්ෂණයෙන් තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඒ ෆ්‍රේම් ටික පැකට් වෙනවා කියන්නේ මේ ලේයර් එකට අනුවනේ ඒක වෙන්නේ. මේ OSI මොඩල් එකට අනුවනේ මේ මොඩල් එක හැදිලා තියෙන්නේ එහෙමනේ. එහෙනම් ඇයි මේ OSI ආකෘතිය වැදගත් වෙන්නේ අපිට? එකක් තමයි පරිගණක ජාල ආශ්‍රිත උපාංග නිෂ්පාදනය කරද්දී. අනිත් එක තමයි පරිගණක ජාල සැලසුම් කරද්දී. ඊළඟට ජාල සම්බන්ධ ගැටලු විසඳීමේදී. ඔන්න ඔය අවස්ථා ප්‍රධාන ඔය අවස්ථා තුනේදී තමයි මේ OSI ආකෘතිය වැදගත් වෙන්නේ. ඒකත් අපි පොඩියට ලියාගමු. OSI ආකෘතිය වැදගත් වන්නේ ඇයි? මාතෘකාව OSI ආකෘතිය වැදගත් වන්නේ ඇයි? OSI ආකෘතිය වැදගත් වන්නේ ඇයි? ලියාගන්න එක පරිගණක ජාල ආශ්‍රිත විවිධ උපාංග නිර්මාණය කිරීමේදී. පරිගණක ජාල ආශ්‍රිත විවිධ උපාංග නිර්මාණය කිරීමේදී. එක දෙක පරිගණක ජාල සැලසුම් කිරීමේදී. දෙක පරිගණක ජාල සැලසුම් කිරීමේදී. පරිගණක ජාල සැලසුම් කිරීමේදී. තුන පරිගණක ජාල සම්බන්ධ ගැටලු විසඳීමේදී. පරිගණක ජාල සම්බන්ධ ගැටලු විසඳීමේදී. පරිගණක ජාල සම්බන්ධ ගැටලු විසඳීමේදී. ඔය අවස්ථා තුනේදී තමයි ඔය වගේ අවස්ථාවලදී තමයි මේ වගේ මේ මොඩල් එකක් වැදගත් වෙන්නේ. රයිට්? ඒක එහෙම ලියාගත්තනේ. හරි. පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ මට ඔයගොල්ලොත් එක්ක.
මට තියෙන පොඩි ප්‍රශ්නයක් විසඳ ගන්න. ආරාශිනී ඔව් සර්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න. ආ ඒ මොකක්ද? ඒ මොකද්ද කියලා අහන්න පොඩ්ඩයි. මම කියන්න විසඳ ගන්න ඕන ප්‍රශ්නේ මොකද්ද කියලා. ප්‍රශ්නේ මෙන්න මේකයි විසඳ ගන්න තියෙන්නේ. උදව් වෙනවද මට ඒක? ආරාශිනී කරන්න පුළුවන් නම්. කරන්න පුළුවන් දැන් නම් කරන්න නේද? සඳලි ඔව් සර් කරන්න පුළුවන් දෙයක් නම් කරන්න. එහෙනම් මට පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්නකෝ බලන්න. ලියාගමු මෙන්න මේක. Apex Private Limited ආයතනයේ ප්‍රශ්නයක් නේ සර්. මොකද්ද? ප්‍රශ්නයක් නේ. මම කිව්වේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. දැන් උදව් කරන්න කිව්වනේ. රශිනී පොරොන්දුනා මට උදව් කරනවා කියලා. මම ඒක ඇහුවේ ඉස්සෙල්ලා. ඉස්සර කරන්න. ආ මොකද්ද? කරන්න සර්. කරන්න. රශිනී විතරයි හැබැයි කරන්නම් කියලා කිව්වේ. තව ගෑනු ළමයි ඉන්නවා 1 2 3 4ක් ඉන්නවා. එක උත්තරයක් දුන්නේ නැහැ. හනා තාම කේතලයක් ළඟ ඇති. නේ හනා. නේද? ලියාගමු බලන්න මේක. Apex Private Limited ආයතනයේ කාර්යාල පරිශ්‍රය තුල ඇති පරිගණක සඳහා Apex Private Limited ආයතනයේ කාර්යාල පරිශ්‍රය තුල ඇති පරිගණක සඳහා සුදුසු පරිගණක ජාලයක් ස්ථාපනය කිරීමට ඔබට භාර වී ඇත. කාර්යාලය තුල ඩෙස්ක්ටොප් පරිගණක 5ක් හා ලැප්ටොප් පරිගණක 2ක් සහ ලැප්ටොප් පරිගණක 2ක් ඇති අතර මෙම සියලුම පරිගණක සඳහා අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට අවශ්‍යව ඇත. කාර්යාලයේ දත්ත පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා එක් සර්වර් පරිගණකයක් ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වේ. right? කාර්යාලය තුල
එක් ජාලගත මුද්‍රණ යන්ත්‍රයක් network printer එක් ජාලගත මුද්‍රණ යන්ත්‍රයක් ඇත. එක් ජාලගත මුද්‍රණ යන්ත්‍රයක් ඇත. එක් ජාලගත මුද්‍රණ යන්ත්‍රයක් ඇත. කාර්යාලයේ දිග පළල අඩි කාර්යාලයේ දිග පළල අඩි 30ත් 20ත් අතර වේ. 30-20 වේ. 30-20 වේ. ප්‍රශ්න අංක A කියලා දාගන්න. ප්‍රශ්න අංක A කියලා දාගන්න. right? ප්‍රශ්න අංක A කියලා දාගන්න. මෙම කාර්යාල පරිශ්‍රයට පරිගණක පද්ධතියක් ස්ථාපනය කිරීමට අවශ්‍ය පරිගණක ජාල පද්ධතියක් ස්ථාපනය කිරීමට අවශ්‍ය උපාංග ලැයිස්තුවක් සකසන්න. ඒ සඳහා පහත ආකෘතිය පුරවන්න. පහත ආකෘතිය කියලා කියන්නේ ටේබල් එකක් තියෙන්නේ. ඒ ටේබල් එකේ මේන් කන්ටෙන්ට්ස් තමයි number ලියාගන්න. number item description quantity number item description quantity warranty. ඉහත පරිගණක ජාලය නිර්මාණය කිරීමට අදාළ දල සැලැස්මක් අඳින්න. එම පරිගණක ජාලය සඳහා ඔබ උපයෝගී කර ගැනීමට පළවෙනි එක ලියාගත්තනේවා අර මේ වගුවේ ටේබල් එකේ තියෙන ටික ලියාගත්තා. ඒ පුතේ ටේබල් එක ලියාගත්තා සර්. කන්ටෙන්ට්ස් එක ලියාගත්තා. ඒක හැබැයි ලස්සනට ඒ විදිහට ටේබල් එක ගහ ගන්න ඕන. හරි සර්. ප්‍රශ්න අංක B ඉහත පරිගණක ජාලය නිර්මාණය කිරීමට අදාළ දල සැලැස්මක් අඳින්න. ප්‍රශ්නාංක C එම පරිගණක ජාලය සඳහා ඔබ උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වන IP ලිපිනයන් ලැයිස්තුවක්
IP ලිපිනයන් ලැයිස්තුවක් සකස් කරන්න ලේසිද ප්‍රශ්නය අමාරුයි දැන් රශිනි පොරොන්දුනා මගේ ප්‍රශ්න විසඳලා දෙනවා කියලා මම නිසා මගේ ටීචර් ලොකුම ප්‍රශ්න දුන්න රශිනිට විසඳන්න අමාරුයි. මොකක් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ අපි මේ වගේ කරේ නෑනේ තේරෙන්නේ නේද ඒක තමයි මම මේක දුන්නේ මේ තමයි ප්‍රැක්ටිකල් පැත්ත පටන් ගන්න අත ගන්න දැන් අපි ඉස්සෙල්ලම මෙහෙම කතා කරමුකෝ දැන් අපි නෙට්වර්කින් ඉගෙන ගන්න මොකටද දැන් කතා කරන්න ඕන මාත් එක්ක කවුරුද නෙට්වර්කින් ඉගෙන ගන්න ඇයි නෙට්වර්ක් සැලසුම් නෙට්වර්ක් සැලසුම් හදන්නේ කොහේ ඉඳන්ද ගෙදර ඉඳන් නෙට්වර්ක් සැලසුම් හදා ඉඳලා හරියනවද බෑනේ. බෑ ඇයි අපි නෙට්වර්ක් සැලසුමක් අපිට හදන්න වෙන්නේ අපිට කොතෙන්ද ගියොත් අපි ජොබ් එකකට ගියොත්නේ එහෙම නේද ඔව්. එතකොට පටස් ගාලා ගියා කකුල පටාස් ගාලා ගියා කඩලා ගියත් දන්නේ ජොයින්ට් එක පටස් ගියා මොකුත් එහෙම අවුලක් නැහැ පටස් ගියා රයිට් අපි ජොබ් එකකට යන්න තමයි මේවට එක ඉගෙන ගන්න ප්‍රධාන පරමාර්ථය කියන්නේ ප්‍රධාන පරමාර්ථය ආහාර ගැනීම ආහාර ගන්න නම් මොකද්ද කරන්න හොඳ ජොබ් එකක් තියෙනවා ඒකනේ ඔක්කොම කරන්නේ බෙජොබයක් කරලා සල්ලි කියන්නේ රශිනි කියන්න හොඳ ජොබ් එකක් කරලා සල්ලි හොයාගන්න එපා. ඔය ඒකනේ ඒක කරන්නේ මොකටද කන්නනේ වෙන මොකටවත් නෙවෙයිනේ ඕකනේ කරන්නේ ජීවත් වෙලා ඉන්න කන්නේ කනවයි අඳින එකයි ඕකනේ අනිවාර්යෙන් කරන්නේ ඒකනේ ලල්ලි හොයන්න හොඳ ජොබ් එකක් කරන්න දැන් අපි හොඳ ජොබ් එකකට යනකොට කියන්නේ අපි නෙට්වර්කින් ඉගෙන ගන්න ඒකනේ නෙට්වර්ක් ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරා රයිට් එතකොට නෙට්වර්ක් ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරනවා කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපි මුලින්ම ජොබ් එකකට ගියාම මුලදී මේ වගේ දේවල් ටිකක් අපිට කරන්න වෙනවා කොහොම වුණත් නෙට්වර්ක් ෆීල්ඩ් එකේ ජොබ්ස් කියන්නේ ඔක්කොම කියන්නේ කස්ටමර් සහ ක්ලයන්ට් අතර තියෙන මේ ක්ලයන්ට් සහ සප්ලයර් අතර තියෙන දෙයක් තමයි මේ නෙට්වර්කින් ජොබ්ස් කියන්නේ කොච්චර ලොකු කම්පනීස් වුණත් එතකොට අපිට මුලින්ම ටෙක්නීෂියන් කෙනෙක් විදිහට හිතන්න අපිට මේ වගේ තැනකට යන්න සිද්ධ වුණා අපි ඔෆිස් එකක ජොබ් එකකට ගියා එතන as a technician එතන අපිට දීපු පළවෙනිම රාජකාරිය තමයි මේක මෙන්න පොඩි ජොබ් එකක් තියෙනවා ඔයා මේක ගිහින් බලලා කස්ටමර් විසිට් කරලා ඔයා මේක බලලා මේ රික්වයර්මන්ට් එක අරන් ඇවිල්ලා ඔයාට තියෙන්නේ මේ ඩීල් එක ෆිනිෂ් කරන්න ක්ලෝස් කරන්න ඒ කියන්නේ මේක සම්පූර්ණ ඉවර කරලා නෙට්වර්ක් එක ටීම් එක දාලා නෙට්වර්ක් එක ඉවර කරලා ෆිනිෂ් කරන්න ඕක මේක තමයි දෙන ටාගට් එක ෆස්ට් ටාගට් එක පළවෙනි ජොබ් එකේ පළවෙනි ටාගට් එක ඉතින් මේක ඇචීව් කරන්න අපි බලන්න ඕන දැන් ගිහිල්ලා එතන ඉන්න IT මැනේජර් හරි කවුරු හරි කෙනෙක්නේ අපිට එතන ඩීටේල්ස් එක දෙන්නේ ඩෙස්ක්ටොප්ස් 5ක් තියෙනවා කියනවා පෙන්නනවා අඩි මෙච්චර දිග පළල තියෙනවා කියලා රයිට් ඊළඟට ලැප්ටොප්ස් දෙකක් තියෙනවා කියනවා ඒගොල්ලන්ගේ අදහස තියනලු සර්වර් එකකුත් දාන්න රයිට් ওই දේවල් කියනවා දැන් කියලා ඊට පස්සේ නෙට්වර්ක් printer එකකුත් තියෙනවා නෙට්වර්ක් printer එකකුත් තියෙනවා දැන් මෙතන මේ සරල කොහොම වුණත් කියන්නේ නෙට්වර්ක් එකක් ගහන්න කියලානේ නේද ඊට පස්සේ කියනවා අපි මේකේ බලාපොරොත්තු වෙන IPs ටිකක් දෙන්න දැන් අපි මේ ඔක්කොම ඉගෙනගෙන තියෙනවා විශේෂයෙන් මේ අපි නෙට්වර්ක් කරන හැටි මොනවද අවශ්‍ය උපාංග කියන එක ප්‍රධානම ඉගෙනගෙන තියෙන්නේ නේද අපි තියරිටිකල් ඉගෙන ගත්තා මොනවද පරිගණක දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් එකිනෙකට සම්බන්ධ කරන්න අවශ්‍ය වෙන උපාංග LAN එක
පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙකට සම්බන්ධ කරන්න අවශ්‍ය වෙන උපාංග මොනවද? රැහැන් සහ සම්බන්ධක. ආ? රැහැන් සහ සම්බන්ධක. මොනවා කියනවද දන්නේ? RJ45 කෙවෙනි රැහැන් සහ සම්බන්ධක සිච්ච නාභි රිපීටර්. දැන් නාභි කිව්වට දැන් බලන්න අපි දැන් තමයි දැන් අපි මේ දැන් ඉඳගෙනනේ හිතන්න ඕන. ඒතකොට දැන් නාභි පාවිච්චි වෙනවද? නෑ සර්. නාභිය අයින් කරන්න වෙනවද? අපි ඒක දැනගන්න ඕන මේ කාර්යභාරය මොකක්ද කියලා. දැන් නාභියේ තීච්ච ෆෝල්ට් එකක් නිසානේ නාභිය අයින් වෙලා ඒ වෙනුවට අලුත් එකක් ආවේ. ඔව් ස්විච් එක ආවේ ඒ නිසානේ. ඒතකොට අපි මෙතෙන්දි පාවිච්චි කරන්න ඕන ස්විච් එක. ප්‍රධානම අපි ඉස්සෙල්ලා ඩෙස්ක්ටොප් පහ ගැන හිතමු. අර මොනවාද ලැප්ටොප් දෙක ගැන හිතන්නේ නැතුව ඩෙස්ක්ටොප් පහ ගැන හිතමු. මම තාම වයර්ලස් වලට ආවේ නැහැ. හැබැයි මෙතනින්ම ස්ටාර්ට් එකක් දෙන වයර්ලස් වලට. ඒකට තමයි මේ ප්‍රශ්නේ මම දුන්නේ. මොකද වයර්ලස් පැත්ත අපිට මේ පොත්වල කතා කරලා කරන්න දේවල් නැහැ. ප්‍රැක්ටිකලි තමයි කතා කරන්නේ. රයිට්? පොත්වල දේවල් කරන්න තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක තමයි. ඊට පස්සේ වෙනම පොතක් තියාගත්තාම හරි ප්‍රැක්ටිකල්ස් වලදී අපි ඉගෙන ගන්න දේවල් ඒ අවස්ථාවේදී අපි සටහන් කරගන්න. තේරුණාද? ප්‍රැක්ටිකල්ස් වලදී ඒ අවස්ථාවේදී අපි ඉගෙන ගන්න දේවල් ටික සටහන් කරගන්න. පොතක් තියාගන්න වෙනවා. right? දැන් මෙතනින් මේ ස්ටාර්ට් එක දෙන්නේ ওই ප්‍රැක්ටිකල් වලට මම. හරිද? දැන් මේක ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක්. මෙතන මුලින්ම අපි හිතන්න ඕන කම්පියුටර්ස් දෙකක් හරි ඊට වඩා වැඩි ප්‍රමාණයක් හරි සම්බන්ධ කරන්න ප්‍රධානම අවශ්‍ය මොකද්ද? ස්විච් එකක්. එතකොට මේ ස්විච් එකත් එක්ක මේ ටික කම්පියුටර්ස් ටික සම්බන්ධ කරගන්න ඕන. ස්විච් එකත් එක්ක මේ ටික සම්බන්ධ කරගන්න නම් මොනවද අවශ්‍ය? ස්විච් එකයි කම්පියුටරේ අතරේ සම්බන්ධතාවක් දෙන්න මොනවද ඕන? එහෙම හිතන්න. අපි මේවා ඉගෙනගෙන තියෙනවා. ස්විච් එකයි කම්පියුටරේ අතරේ සම්බන්ධ කරගන්නේ කොහොමද? cables and connectors ඕන. ඔව් cables ඕන. connectors. එතකොට අපි හිතමු network cable එකක් ගෙනල්ලි ඉවරලා මේ දෙක අතර දුර මැනලා කේබල් එක දෙපැත්තෙන් කැපුවා කනෙක්ටර්ස් දෙක ගහගත්තා. එකක් කම්පියුටරේ නෙට්වර්ක් කාඩ් එකට ගැහුවා අනිත් එක ස්විච් එකේ පෝට් එකට ගැහුවා. එතෙන්දි තව දෙයක් ඔයා බලන්න ඕන ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් පහේ පැහැදිලිව මේ වගේ තැනකට කිව්වහම ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් පහේ නෙට්වර්ක් කාඩ් තියෙනවද කියලා බලන්න ඕන. මොකද ලැප්ටොප් වල නෙට්වර්ක් කාඩ් එක නැතත් අපිට කරන්න දෙයක් තියෙනවා. වර්තමානයේ පාවිච්චි කරන ලැප්ටොප් නම් අනිවාර්යෙන් මෙතන වයර්ලස් නෙට්වර්ක් කාඩ් එකක් තියෙන්න ඕන. ඒ නිසා ඩෙස්ක්ටොප් පහේ ඉස්සෙල්ලා බලන්න නෙට්වර්ක් කාඩ් එක මොනවද තියෙන නෙට්වර්ක් කාඩ් එක කියලා බලන්න ඕනේ ඉස්සෙල්ලා. අපිට කස්ටමර් කියනවා එයාගේ රික්වයර්මන්ට් එක මේකයි කියලා. එතකොට ඒ වෙලාවේදී මොනවා කියන්න ඕන? මෙහෙමයි අපිට ඉස්සෙල්ලා මැෂින්ස් ටික බලන්න ඕන. මොනවද මේක ෆිසිකල් ඉක්විප්මන්ට්ස් මොනවද තියෙන්නේ කියලා බලන්න. එතෙන්දී ඔයාලා බලන්නේ ෆිසිකල් ඉක්විප්මන්ට්ස් කියලා. මෙතන නෙට්වර්ක් කාඩ් එකක් තියනවාද මේ මැෂින් එකේ? ඉන්ටර්නල් එක ඉන්බිල්ට් එකක් හරි කාඩ් එකක් හරි මොනවා හරි තියනවාද කියලා. තියනවා නම් ප්‍රශ්නයක් නැහැ. රයිට්? එතකොට මේ දෙක අතර සම්බන්ධතාවය ගොඩනගා ගන්න ඕන කේබල්ස්. තව ඕන RJ45. ඔය ටිකම ඇතිද? මොඩම් එකක් ඕන. මොඩම්. ඔව්. මොඩම් එක මොකටද ඕන? මොඩම් එක මොකටද ඕන සඳලේ? දැන් කවුරු හරි මෙයාට උදව් වෙන්න ඕන. කරන්න. ආරාජිනේ කනෙක්ට් කරන්න. මොකක් කනෙක්ට් කරන්න? PCs ටික කනෙක්ට් කරන්න. මොඩම් එක
දෙනවා මන්ද. නෑ නෑ සර් අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවට. අන්න දැන් මොකටද මේ සඳලි අංකිත සංඥා ප්‍රතිසම සංඥා කරන්න හදන්නේ? සෝරි ප්‍රතිසමයව අංකිත කරන්න හදන්නේ මොකටද සඳලි? ඇයි එහෙම කරන්නේ? අන්තර්ජාල සම්බන්ධතාවයක් ගන්නනේ. අන්තර්ජාල ඇයි මේ හරි රහසින් කතා කරන්නේ? ඒ අයියෙන් කතා කරන්නේ. ඈ? ඒ වෙනද අයියෙන් කතා කරනවා. අසුනි සද්දයක්ම නැහැ. ඉන්නවද නින්ද ගිහිල්ලාද? අසුනි ඉන්නවා. මීරානිත් ඉන්නවනේ. මීරානිත් ඉන්නවා. මීරානිගේ කට වහලාද මයික් එක කැඩලානේ. හැනත් ඉන්නවා. හැනා කේතලේ අල්ලගෙන ඉන්නේ. නේ හැනා. හැනා සද්දයක් නැහැ. හැනා ඉඳලා ලෙඩක් දාගත්තා. එපාර ඕක කියවන්න ගත්තා සර්. නේ හැනා. මොකක්වත් කියන්න බෑ. right. ඔව්. දැන් ඔන්න එතකොට මේ කවුද රශිනී සඳලි කියනවා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න ඕන නිසා මොඩම් මේකුත් ගන්නවා. හැබැයි වර්තමානයේ වෙනකොට මම අර කියලා දීපු දේවල් අනුව රවුටර් එකක් ගන්න. මොඩම් එකක් කරන්න බෑනේ. මොකක්ද පුතේ? මොඩම් එකක් පාවිච්චි කරන්න බෑනේ. ඔව් මොඩම් එකක් ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. අපිට හොයලා මොඩම් එකක් ගන්න පුළුවන්. මොඩම් එකක් ගත්තොත් රවුටර් එකකුත් ඕන හැබැයි. ඔව්. හරිද? කොහෙන් හරි හොයලා මොඩම් එකක් ගන්න පුළුවන්. මොඩම් එකක් ගත්තොත් එතන රවුටර් එකකුත් ඕන. ඇයි මොකද රවුටර් එකක් ඕන වෙන්නේ? ඇයි කියන්නකෝ මට මෙතන. රවුටර් එකක් ඕන වෙන්නේ ඇයි? රවුටර් එකක් ඕන වෙන්නේ ඇයි? අරස දත්ත මේ කියන්නේ ඩේටා පැකට්ස් අර තද බදය අඩු කරලා ඊටාම කෙටි කාලයකින් මේ යන්න අරගෙන යන්න ගමනාන්තය වෙයි කියන්නේ අවසාන පරිගණකයේ දක්වා අරගෙන යන්න පුළුවන් වෙන නිසා. ඒ කතාව ඇත්තටම සඳලි පාවිච්චි වෙන්නේ ජාල කිහිපයක් එකිනෙකට සම්බන්ධ වෙද්දී. ජාල කිහිපයක් එකිනෙකට සම්බන්ධ වෙද්දී තමයි රවුටරේ ඒ කතාව වැදගත් වෙන්නේ. හැබැයි මෙතනට අපි ගෙදරට රවුටරයක් ගන්නේ ඕකට නෙමෙයි. රවුටරේ අපි ගෙදරට පාවිච්චියට ගනිද්දී ඊට වඩා විශේෂ දෙයක් රවුටරේ තියෙනවා. මොකද්ද? මේ පොදු IP ඔව්. කියන්න පොදු IP ලිපින ඉතුරු ටික කියන්න. පොදු IP ලිපිනය කරහා අන්තර්ජාල සේවාදායකයා ආධාරයෙන් මේ අර මොඩම් එක ලැබෙන දත්ත මේ මොඩම් එකකින් අර අංකිත සංඥා විදියට පරිවර්තනය කළා. ඒ විදියට අපිට කරන්න පුළුවන්. පරිවර්තනය අංකිත සංඥා වලට පරිවර්තනය වීමත් අර තියෙන පබ්ලික් IP එක මෙතෙන්දි වෙන්නේ මොකද්ද? මේ රවුටරෙන් කරන්නේ ප්‍රයිවට් IP වලට ට්‍රාන්ස්ලේට් කරනවා. කියනවනේ කම්පියුටර්ස් කීප. එතකොට ප්‍රයිවට් IP වලට ට්‍රාන්ස්ලේට් කරලා රවුටරෙන් බෙදා හරිනවා. හරි. අපි රවුටර් එකකුත් ගත්තා කියන්නේ. දැන් මේ නෙට්වර්ක් එක මෙතන printer එකකුත් තියෙනවද? printer network printer එකක්. එතකොට network printer කොහොමද සම්බන්ධ කරන්න වෙන්නේ? network printer කොහොමද සම්බන්ධ කරන්න වෙන්නේ? network printer එකක් කියලා කියන්නේ පුතේ ඒ printer එකේ තියෙනවා network card එකක්. printer එකේ තියෙනවා network card එකක්. network card එකේ card එක තියෙන එක අපි අඳුරගන්නේ ඒකේ තියෙනවා network port එක. ඒකේ. මෙයා ජාලයකට කනෙක්ට් කරන්න පුළුවන්. net එකකට කනෙක්ට් කරන්න පුළුවන්. ඒකයි කියන්නේ. ගැව්වා මේ පැත්තට RJ45 එකක් කේබල් එක ගහගත්තා අනිත් පැත්තෙන් ස්විච් එකට දාන්න. ස්විච් එකට දාලා මෙයාටත් IP එකක් අපි assign කරන්න ඕන. දැන් අපිට කියලා තියෙනුනේ අතන IPs හදාගන්න කියලා. ඒ හදාගන්න IP වලින් එකක් අයින් කරන්න ඕනේ මෙයාටත්.
දැන් එතකොට ඊළඟට තේරුම් ගන්න ඕනේ මේ IP හදන්න කියද්දි මෙතන මේගොල්ලෝ කියලා තින්නේ තනි ජාලයක් ගැනද උපජාලත් එක්කද කියන එක. කොහොමද කියලා තින්නේ? මේ තියෙන විදියට වාට තේරෙන්නේ මොන වගේද? මේක තනි ජාලයක්ද උපජාලත් එක්කද? තනි ජාලයක්. තනි ජාලයක්. එතකොට දඟලන්න දෙයක් නැහැ නේ. SID හොයන්න දෙයක් නැහැ නේද? තනි ජාලයක්. එතකොට දන්නවා තනි ජාලයකදී මෙතන මොන වගේ IP address පාවිච්චි කරන්න ඕන කියලා දන්නවා දැන්. තනි පොඩි ජාලයක. එතකොට ඒ වගේ මොකද දන්නවා මෙතන පාවිච්චි කරන්න ඕන subnet mask එක මොකක්ද කියලා දන්නවා. එහෙමද? ඔව් සර්. right. එතකොට ඔයාලට IP ටික හදාගන්න ලේසි. ඔයාලා දන්නවා මොන ක්ලාස් එකේ IP වලින්ද යන්න ඕන. ඒකේ private IP range එක මොකක්ද කියලා දන්නවා. එතන මෙතෙන්ට යන්න ඕන private ද public ද කියලා දන්නවා. හරිද? දැන් ওই විදිහට ඔයාලා දන්නවා IPs ටික හදාගන්න. ඒක මම 100% දන්නවා. දැන් මෙතන කම්පියුටර්ස් කීපයක් එකිනෙකට සම්බන්ධ කරන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා දන්නවා. ඉතින් ඒක ඔන්න ඔය equipments එක ඉස්සෙල්ලා හොයාගන්න. router එකක් ගන්න ඕන. switch එකක් ගන්න ඕන. කම්පියුටර්ස් ටික තියෙනවනේ. network cable ගන්න ඕන. RJ45 connectors ගන්න. හරි. දැන් ඔය ටික තිබුණා කියලා මේක අර ප්‍රමිතිගත ජාලයක් වෙනවද ඔය ටික ওই විදිහට තිබුණා. දැන් ওই ටික තියෙන විදිහට කොහරි නිකන් කාමරේ දැන් කාමරයක් වගේ නේ අඩි 30යි 40 තනක් කියන්නේ ටිකක් ලොකු ප්‍රමාණේ කාමරයක්. ওই කාමරය ඇතුලේ නිකන් ඔය කියන විදිහට කරොත් නිකන් වැල් ඇදලා වගේ දැම්ම ස්වරූපයක් වෙනව නේද බිම? බිම වැල් ඇදලා දැම්ම වගේ ස්වරූපයක් වෙනවනේ. ඔහොම ඔය කියන විදිහට කේබල් ගෙනල්ලා ඇද්දොත් ස්විච් එකට සම්බන්ධ කරොත් ප්‍රමිතියක් නැහැ. හැබැයි මම කතා කරා ප්‍රමිතියක් තියෙන නෙට්වර්ක් එකක් කරද්දි මොනවද ඕන කියන එක. තව මොනවද ඕන වෙන්නේ තව? ස්ටෑන්ඩඩ් නෙට්වර්ක් එකකට යනකොට අර නිකම්ම බිම වයර් ඇදලා එහෙමට වඩා නෙට්වර්ක් ක්‍රැක් ගැන කතා කරා නේද? නෙට්වර්ක් ක්‍රැක් එකක් තියුණොත් හොඳයි නේද? එතකොට පැච් පැනල් එකක් තියුණොත් පැච් පැනල් ගැන කතා කරා නේද? ඔව් සර්. පැච් පැනල් ගැන කතා කරා. ඊළඟ නෙට්වර්ක් ක්‍රැක් කියන පුතේ රශිනී keystone module මොකද keystone module ඕන වෙන්නේ කියන්න. ප්‍රමිතිගත ඒ කියන්නේ ජාලකරණයෙන් ප්‍රමිතිගතව කරාට පස්සේ මේ ඒ පරිගණකයේ මේ ජාල සම්බන්ධ කිරීමට. ඔව් ජාල සම්බන්ධ කිරීම. කොහේතර ප්‍රමිතිගතව කරනවා කියන්නේ වයර් පේන්නේ නැති වෙන්නේ. right? එතකොට ලස්සනට මේ වයර් ටික දැන් අපි තියෙන විදිය මැෂින් සෙට් වෙන්න ඕන විදිය බලලා මේ වයර් ටික ඕනනම් අපි බිත්තිය අර තියනවනේ PVC casing එක. ඕක තමයි නියම ස්ටෑන්ඩඩ් එක. PVC casing එක ලස්සනට ගහලා ඒ PVC casing ඇතුලේ වයර් ටික අදින්න. එතකොට එතකොට ඒ අදාළ කම්පියුටර්ස් තියන්න ඕන තැන් වලින් අපි මේ PVC casing එකෙන් casing එකට අර පොඩි තියෙන sun box කියලා එකක්. ඒ sun box එක හයි කරලා ඒකට අර network face plate එකයි keystone එකයි හයි කරනවා. ඒ ටිකට මේව සම්බන්ධතාවය දෙනවා switch එක. ওই විදිහට හැමතැනම network point හදනවා ලස්සන. දැන් අවුල් නැහැ නේද එතකොට? ඔක බිම කියන්නේ ලස්සනට කියන්නේ වයර් පේන්නේ නැහැ. ස්විච් එකට ඉඳන් එන පාර ලස්සනට හදලා ඔක හරි ගස්සනවා. ඊළඟට ස්විච් එක හයි කරන තැනටත් අපි මේක ලස්සන ස්විච් නෙට්වර්ක් රැක් එකක් දානවා. ඔය තියෙන විදිහට අපිට 5U කියන රැක් එක ඇති පොඩි ප්‍රමාණය. මේ රැක් එකට පැච් පැනල් එකකුත් දානවා. එතකොට ඉස්සෙල්ලා වයර් ටික පැච් පැනල් එකට හයි වෙලා පැච් පැනල් එකෙන් ස්විච් එකට හයි වෙලා ওই විදිහට හරි කම්ප්ලීට්. එතකොට නෙට්වර්ක් රැක් එක තියෙන තැනම අපිට ස්විච් මේ රවුටර් එක තියන්නත් පුළුවන්. රැක් එක උඩින් වගේ ලස්සනට රවුටර් එකක් තියෙනවා. ඔන්න ওই විදිහට එක වයර් එකක්වත් නොපෙනෙන්න මේ නෙට්වර්ක් එක කම්ප්ලීට් කරන්න ඕන. දැන් මම මේ තාම කතා කරන්නේ අර වයර්ලස් කියන්නේ මේ දැන් ලැප්ටොප් ගැන කතා කරේ නෑ හොඳ. තාම මම මේ කතා කරේ desktop කම්පියුටර්ස් 5යි printer එකයි ගැන.
ඔය ටික ඔය පහ සෙට් කරගන්න එක ගැන විතරයි මේ කතා කරන්නේ. තේරුණානේ? ඔය පහ ඔන්න ඔය මම කියපු විදිහට ලස්සනට හදාගන්න පුළුවන්. හරිම ලස්සනට හදාගන්න පුළුවන්. එතකොට මොනවද ඕන වෙන්නේ මේකට? ස්විච් එක, cable, RJ45 connectors, keystone module එක, ෆේස් ඒ module එකට හරියන face plate එක, face plate එක, ඊළඟට patch panel එක, network rack එක, router එක, ඔය ටික ප්‍රධානයි. ඊට අමතරව තව ඕන වෙනවා මොනවද? PVC casing එක. PVC casing උත් ඕනේ. PVC casing, sun box, ඔය ටික ඕනේ. ඒ වගේම තමයි දැන් ස්විච් එකට කරන්ට් එක දෙන්න එපා නේද? ස්විච් එකට කරන්ට් එක දෙන්න ඕනේ. ස්විච් එක නිතරම කරන්ට් එක ගියාට ඔන් එකේ තියෙන්නත් ඕනේ. එතකොට එතෙන්ට අපිට ඕන නම් දාන්න පුළුවන් ස්විච් එක වෙනුවෙන් UPS එකකුත් දාන්න පුළුවන්. UPS එක දාලා UPS එක අරහා ස්විච් එක දුන්නාම මොකද්ද වෙන්නේ? කරන්ට් ගියාට ස්විච් එක ටක් ගාලා ඕෆ් වෙන්නේ නැහැ. එතකොට අපිට රවුටර් එකක් දෙන්න පුළුවන් ස්විච් එක. මේ නෙවෙයි UPS එක හරහා පවර් දෙන්න පුළුවන්. එතකොට කරන්ට් ගියාම මේ රවුටර් එකවත් ස්විච් එකවත් ඕෆ් වෙන්නේ නැහැ. පවර් ගියපු අවස්ථාවේ අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙනවා. දැන් තේරුණාද මෙතෙන්දී කොහොමද අපි හිතන්න ඕන කියලා? නිතරම වයර්ඩ් නෙට්වර්ක් එකක් යනවා නම් ඒක නිකම්ම බිම දිගේ අදින්නේ නැහැ. හරි අර වගේ PVC කේසින් එකක් ඇතුලේ ලස්සන්ට කේසින් එක ලස්සන්ට කපලා අර මුළු ටික හරියට එකට එකතු වෙන්න හිටලා එහෙම තමයි කරන්නේ. ඊළඟට තැන් වල දාන්නයි බිත්තියට ලස්සන්ට නෙට්වර්ක් පොයින්ට් එක හයි කරනවා. ඔන්න ඔහොම තමයි අපි මේ පොඩි නෙට්වර්ක් එකක් දුන්නත් ඒක ඩිසයින් කරගන්න. තේරුණාද පුතේ ඒක දැන්? කොහොමද මේක ඩිසයින් කරගන්නේ කියන්නේ? මොනවද අවශ්‍ය බඩු කියන්නේ? මොනවද අවශ්‍ය බඩු? ඔව් සර්. පැහැදිලි. හොඳයි. අපි මෙහෙම කරමු. දැන් අපි ආපහු සිකුරාදටනේ ක්ලාස් එක තියෙන්නේ. දැන් අපි කතා කරපු ටික අද අපි කතා කරපු දේවල් ටික මොනවද අවශ්‍ය කරන බඩු ටික කියන එක වෙනම කටු වැඩ කොලයක් අරගෙන මේ ප්‍රශ්නෙට සම්බන්ධ වෙනම කටු වැඩ කොලයක් අරගෙන ඉස්සෙල්ලා ලියන්න මෙන්න මේ බඩු ටික තමයි මට අවශ්‍ය වෙන්නේ. දැන් මම කතා කරපු දේවල් අනුව මේ බඩු ටික තමයි මට අවශ්‍ය වෙන්නේ කියන එක ලියන්න ඕන. දැන් අපි PVC කේසින් එකක් බිත්තියට හයි කරන්න එපා. බිත්තියට හයි කරන්න නම් මොනවද ඕනේ? ඒකට කොන්ක්‍රීට් ඇනත් ඕන. අද රෝල් ප්ලග් වගේ දේවල් ඒවත් ඕන. ඒවත් ලියන්න. මේවත් අවශ්‍ය වෙනවා. amount ලියන්න එපා. රෝල් ප්ලග් වල කේසින් වල amount ලියන්න එපා. නමුත් ඔයා දන්නවා මෙතෙන්ට ස්විච් කීයක් ඕන වෙනවද? රවුටර් කීයක් ඕන වෙනවද? රැක් කීයක් ඕන වෙනවද? පැච් පැනල් කීයද? ඒව දන්නවා. ඒව හරි ගාන ලියන්න ඕන. අනිත් ඒවායි ගණන් ලියන්න එපා. වෙනම සාමාන්‍යයෙන් කටු වැඩ කරන කොලයක මේක ලිස්ට් අවුට් කරන්න. මට මෙන්න මේ දේවල් ටික අවශ්‍ය වෙනවා මේකට කියන එක. තේරුණාද? ඔව් සර්. ඒ ටික ලියාගෙන අපි එනවා සිකුරාදට මේක ඉතුරු ටික කතා කරන්න. සර් එතකොට අපි අර ලැප්ටොප් දෙකත් සම්බන්ධ කරලාද ලියන්න ඕන? නෑ ලැප්ටොප් දෙක ගැන කතා කරන්න එපා දැන්. ඉස්සෙල්ලා මේ ගැන කතා කරමු. හරි සර්. අපි යන් ස්ටෙප් බයි ස්ටෙප්. මේ ප්‍රශ්නේ දුන්නේ මං ඒකයි. මේ ප්‍රශ්නේ ඔයගලන්ට මං දුන්නේ ඒකයි. ස්ටෙප් බයි ස්ටෙප් යා. හරි. එහෙනම් ඔය අවශ්‍ය දේවල් ටික ලියන් එන්න ඕන. අවශ්‍ය දේවල් ටික ලියන් එන්න ඕන. ලියන් ආවට පස්සේ අපි සිකුරාදට කතා කරමු. මේක කොහොමද කරන්නේ? මං සිකුරාදට ඇඳලා පෙන්නනවා. මෙන්න මේමයි වෙන්නේ කියන එක. රයිට්. ඔයාලට උතන අඳින්නත් කියලා තියෙනවා. රයිට් මං දාන්නම් ඒ නම්බර එක පොඩ්ඩක් ඉන්න ඕමින් මොකක්ද මේ මිනිස්සයාගේ නම මෙන්න මේ මං දාන්නම් හැනා නම්බර එක පොඩ්ඩයි
මං ඒ ලේඩිගේ නම දන්නේ නැහැ. හැබැයි මාත් එක්ක මාර ෆිට වුණා කතා කරලා. Note 7 1697 1600. මෙයා මැනේජර් හෝ ඇසිස්ටන්ට් මැනේජර්. ඔන්න මේ හැනා මන් දැම්ම නම්බර එක. ඇහුවොත් නම්බර එක හොයාගත්තේ කොහෙන්ද කියලා මිස් ගාට ආපු ක්ලයන්ට් කෙනෙක්ගෙන් කියලා කියන්න. එහෙම කියන ප්‍රශ්නෙට. ඔය බඩු ටික ලිස්ට් අවුට් කරගෙන එන්න වෙනම කොලයක. මට මැසේජ් එකක් දැම්ම මීරානි. මොකද්ද මැසේජ් එකක් දැම්ම කියන්නේ කොහොමද? මල්ලිගේ නම. මොන මම මේක මොකකටද ඇඩ් කරන්නේ මීරානි මේ එක මේ WhatsApp නම්බර එක නෑ grade 7 හරි මොකක්ද නම්බර එක ඇඩ් කරන්නේ නම්බර එක දාපු නම්බර එක කියන්නේ වෙන නම්බර එකක් දාලා තියෙනවද ආය කියන්නේ ඒ කියන්නේ ඔයාගේ මේ ඔයා යූස් කරන නම්බර එක note 77664078 කියන එක හරි මම ඒක ඇඩ් කරන්නම් හැබැයි දැන් අපි පොඩි චේන්ජ් එකක් කරා ඊයේ කතා කරලා අද නෙමේ ක්ලාස් එක තියෙන්නේ බදාදා හෝ බ්‍රහස්පතින්දා උදේට මම ගෲප් එකට ඇඩ් කරලා මම ඒක කන්ෆර්ම් කරන්නම් හරියටම බදාදා හෝ බ්‍රහස්පතින්දා උදේට තමයි ක්ලාස් එක තියෙන්නේ මම ඒක කන්ෆර්ම් කරන්නම් මොකද අද මට දැන් මේකෙන් පස්සේ NCET එකක් වැටුණා ඒගොල්ලෝ පොඩ්ඩක් රෂ් වෙලානේ ඉන්නේ ඒ නිසා මේ ක්ලාස් එක එහා පැත්තට shift කරා බදාදා හෝ බ්‍රහස්පතින්දා ඒක මට අද හවසට තමයි තීරණය කරන්න වෙන්නේ මං group එකට add කරලා මං ඒක දාන්නම් right මේ දවස වෙලාව confirm කරලා ඔයාගේ තව එයාගේ යාළුවෙක් දෙන්නෙක් ඉන්නවනම් එක්කන් එන්න එතකොට එයාට පාළුත් නැහැ දැන් වෙන අලුත් crowd එකක් එක්කනේ එයා set වෙන්නේ එතකොට දැන් එයා දන්න කෙනෙක් වගේ ඉන්නවනම් එහෙම set කරගන්න එතකොට එයාට partner කෙනෙක් ඉන්නවනේ එතකොට හොඳයි right මොකද මේ 7 එක ක්ලාස් එක ටිකක් අලුත් අනිත් 7 එකට දාලා බෑ ඒ ක්ලාස් එක ගිහිල්ලා තියෙන්නේ right එහෙම කරන්න මං ඇඩ් කරලා දාන්නම් group එකට පුතේ right okay එහෙමනම් අපි හම්බෙමු සිකුරාදා උදේට හම්බෙමු මං ඒ අතරේ හරියටම කන්ෆර්මේෂන් එක දෙන්නම් සෙනසුරාදා අපිට යන්න පුළුවන්කම තියනවාද කියලා ටෙක් එක ලැබ්ස් වලට හරි සර් එහෙම වුණොත් කට්ටිය රෙඩි වෙලා එමු සිකුරාදා මේකත් සාකච්ඡා කරලා මේකත් අරගෙන අපි යනවා එතෙන් හැබැයි අපිට ලේයර්ස් අරෙමේ තව තියෙනවා ඉවර කරගන්න ඔන්ලයින් ක්ලාසස් දිගටම තියෙනවා හොඳේ හරි සර් ඔන්ලයින් සෙෂන්ස් තියෙනවා මොකද බෑනේ නැත්තම් ඔන්ලයින් සෙෂන්ස් තියෙනවා දිගට මේ ටික ඔයාලගේ එක්සෑම්ස් ඉවරලා කිට්ටු වෙනකන් ඔන්ලයින් සෙෂන් යනවා වැඩ ටික ඉවර වෙනකන් මොකද තව තියෙනවා කරන්න කියලා දෙන්න දේවල් හරි එහෙනම් දරුවනේ අපි අදට සමුගමු සිකුරාදට මුණ ගැහෙමු සුබ දවසක් ප්‍රවේශමෙන් ඉන්න හැමෝටම ආයිබෝවන් ඉතින් ෆොටෝ එකක් ගන්න ආයිබෝවන් සර් මොකද පුතා